ඉතින් වෙන මොන ආගමේද වෙන මොන දර්ශනයේද මොන විද්‍යාවේද මේ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ විශ්සෙනුත් ඕනනම් මව්කුසේ හිටපු කාලයත් අයින් කරලා දාලා අවුරුදු 18න් විතරේ පැත්තෙන් බලනකොට උපසම්පද වෙනවා. මෙහෙම යන්න බෑ මේ ගමන. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සුපින්නතුනි. අද දවසේදීත් ඔබ අප හා සමග මේ මොහොතේදී ඒකාත්මික වෙන්නේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනය මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරයක් වශයෙන් කිනිතුලාගල ථේරවාද ධර්ම ත්‍රිපිටක ථේරවාද ධර්ම ඉන්ස්ටිටියුට් YouTube නාලිකාව හරහා අරණක සරණ සාකච්ඡා මාලාවෙහි 5 වෙනි දිගහැරුම වෙත ඔබ මේ පිවිසෙන්නේ. මීට පෙර ආතු අපි සාකච්ඡාවට 4ක් ඔස්සේ විනය පිටකයට අදාළ විනය කරුණු සාකච්ඡාවට බඳුන් කරා. අපි මේ අරණක සරණ විනය සාකච්ඡාව සඳහා ගුරු කොට තබා ගත්තේ මාතිකට්ට කතාව, කංකා විතරණී නම් වූ මාතිකට්ට කතාව. මේ මාතිකට්ට කතාව ඇසුරු කරගෙන ගුරු තැන තබාගෙන මේ සාකච්ඡාව අපි විකාශනය කළේ ඉදිරියට අරගෙන අප හා සමග අද දවසේදී මුලින්ම සාකච්ඡාවට සම්බන්ධ වන ඔබට මේ සාකච්ඡාවෙහි මුල් වාර කිහිපය අපගේ YouTube චැනලයෙහි අරණක සරණ යන නමින් ඔබට භාගත කරගෙන එය ශ්‍රවණය කොට මේ සාකච්ඡාව මුල සිටම එහි ඉස්මතු වුණු විනය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. අපගේ මේ සාකච්ඡා මාලාවෙහි මේ වැඩසටහන් 4ටම සම්බන්ධ වුණු ඔබට මතක ඇති අපි අවසන් කළ තැන මීට පෙර සාකච්ඡාවේදී අද දවසේදීත් ඒ නවත්වන ලද තැන සිට ඉදිරියට මේ සාකච්ඡාව අපි දිගහැර දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ සාකච්ඡාවට අපි දන්නවා සමාජ මාධ්‍ය තුලින් සම්බන්ධ වන බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතුරින් මේ සාකච්ඡා මණ්ඩපයට ඒකාත්මික වන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට নমස්කාර කොට මේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඒ වාගේම දේශ විදේශ රාජ්‍යයන්හි සිට ධර්මකාමී විනයකාමී මේ සාකච්ඡාවට සම්බන්ධ වන ඔබ සෑම සිළු දෙනාම අපගේ YouTube චැනලය වෙනුවෙන් කිනිතුලාගල අරණ්‍ය වෙනුවෙන් මේ සාකච්ඡාවට සාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. එහෙමනම් සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වීමට පෙර අද දවසේදී මේ විනය සාර සංග්‍රහයට මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාළ අපගේ ආරාධනාව පිළිගෙන වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපට සම්පත්දායකත්වය ලබා දෙන දේශකයන්න් වහන්සේ පිළිගනිමු. මීරිගම බෝතලයේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති, මාවනැල්ල තල්ගමුව බෝධිතැන්න අරණ්‍ය සේනාසනයෙහි ප්‍රධාන අනුශාසක, ගාල්ල පෝද්දල සෝමවංශ යෝගාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත නම කියන්නට අවසරයි. තල්ගමේ සුධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට নমස්කාර පූර්වකව මේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. සුපින්නතුනි, ඔබට මතක ඇති අපි ගියවර සාකච්ඡාව අවසන් කළේ මේ මාතිකට්ට කතාවෙහි
නිදානුද්දේශ විවරණයෙහි එන වජ්ජනීය පුද්ගලයන් පිළිබඳව අපි මෙතෙක් මේ සාකච්ඡා වට තුළින් ශික්ෂාපද උදෙසීමට පෙර ආතුව ඊට අදාළ පූර්ව කෘත්‍ය පුබ්බ කිච්ච පුබ්බ කරන පත්ත කල්ල කියන මාතෘකා පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළා. එහිදී අපි සීමා පිළිබඳව සාකච්ඡා කළා. නොඑක් විනය කාරණා මේකට සම්බන්ධ විනය කාරණා බොහෝමයක් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කළා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි ගියවර අවසන් කළේ වජ්ජනීය පුද්ගලයන් පිළිබඳව වජ්ජනීය පුද්ගලයන් 21 දෙනෙකු පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ අර්ථ විවරණ ලබා දුන්නා. අපි එතෙන් පටන් ඉදිරියට සාකච්ඡාව දිගහරින්නට බලාපොරොත්තු වෙන්නේ. ගියවර අපි වජ්ජනීය පුද්ගලයන් ලෙස ගහට්ට බික්කුණී සික්කමානා සාමණේර සාමණේරී සික්කම්පච්චක්කහත ආදී වශයෙන් 21 දෙනෙක් පිළිබඳව අපි කතා වුණා. ස්වාමින් වහන්සේ විස්තර කර දුන්නා. මෙතනදී අටකථාචාර්යයන් වහන්සේ මේ 21 දෙනා පිළිබඳව හඳුන්වා දීලා ඉන් අනතුරුව මෙතන ආපත්‍ය විනිශ්චය පිළිබඳව තියෙන පොඩි වෙනසක් අටකථාචාර්යයන් වහන්සේ විස්තර කරනවා. මම එතනින් සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතන සඳහන් වෙනවා ඒතේසුහි ත්‍රිවිධේ උක්කිට්ඨකේ සති උපෝසතං කරොන්තෝ සංඝෝ පාචිත්‍යං ආපජ්ජති සේසේසු දුක්ඛටං කියලා. එතන ආපත්‍ය විනිශ්චයෙහි ප්‍රභේදය පිළිබඳව අටකථාචාර්යයන් විස්තර කරන්නේ මේ වජ්ජනීය පුද්ගලයන් 21 දෙනා අතුරින් උක්කිට්ඨක ත්‍රිවිධ උක්කිට්ඨකයන් ඇති කල්හි පාචිත්‍යාපත්තිය සෙසු අය විද්‍යමාන කල්හි දුෂ්කටාපත්තිය සිද්ධ වන බව. ගිහි සුපින්නතුන් වශයෙන් ඔබට මේ ආගන්තුක පද වෙන්නට පුළුවන්. එම නිසා අපි ස්වාමින් වහන්සේගෙන් මේ පිළිබඳ අර්ථ විවරණයක් බලාපොරොත්තු වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අදත් සුපුරුදු ආකාරයෙන් මේ සදහම් සාකච්ඡාවේ තවත් වෙළුමක් මේ විදිහට දිගහැරෙන කොට ඒ සමග එකතු වෙන සියලු සත්පුරුෂයන්ට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය පොදුවේ ප්‍රාර්ථනා කරන අතර මේ වැඩසටහන් රටට ලෝකයට ඔබට ගෙනීමට අවශ්‍ය කරන sannivedana වියදම් දරන ඇමරිකාවේ ජීවත් වෙන සත්පුරුෂ තරුණ මහත්මයෙක් එතුමා ඇතුළු කොට එකතු වෙලා ඒ කටයුත්ත මාසිකව සිදු කරන සත්පුරුෂ සීල දෙනාටමත් තාක්ෂණික ක්‍රියාකාරකම් කටයුතු සඳහා කෙනෙකු ලබා දීලා එයාට අවශ්‍ය කරන වැටුප් සලසාලන බහරෙන් රාජ්‍ය ජීවත් වෙන පින්වත් නෝනා මහත්මිය ඇතුළු කොට සියලු දෙනාටමත් සාකච්ඡාව සමග ඒකාත්මී වන සියලු දෙනාටමත් උත්තමාර්ථය දක්වා සියලු ක්‍රියාකාරකම් පාරමිතා වශයෙන් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තබනවා. ආශිර්වාදය තබනවා. උක්කිට්ඨක කියන්නේ ඔසවා තබන ලද. උක්කිත්තා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා. දාන සීල භාවනා පිළිවෙතින් ඔසවන තබන ලදුව කියන්නේ කාම රූප අරූප භවවල ප්‍රතිසන්දි ගන්නවා කියලා. උක්කිට්ඨක කියන්නේ ඔසවා තැබීම. ඒතර මෙතන ඔසවා තැබීම කියලා කියන්නේ ආందోලනකාරී ප්‍රශ්න ඇති කිරීම නිසා සංඝයාට හරි වෙහෙසක් නිසා ගැළපෙන්නේ නැති නිසා පරාජිකා නොවුනත් පරාජිකා වෙන භික්ෂුවකගෙන් සිද්ධ වෙන හානිය පෞද්ගලිකයි. නමුත් මෙන්න මේ ආందోලනකාරී අදහස් නිසා ශාසනයේ පැවැත්මට ධර්ම විනයට මහා සංඝරත්නයට දිව්‍යයන් සහිත ලෝකයාට
බරපතල විදිහට සංකීර්ණ අපහසුතා ඇති වෙනවා. ආන්න ඒ නිසා තමයි මොකද උපසම්පදා වෙච්ච භික්ෂුවක් නිරපනවා කියන එක ශාසනයෙන් උපසම්පදාව නැති කරනවා කියන එක ඒක බුදුරජාණන් වහන්සේටවත් කරන්න බෑ. එතකොට ඒ බඳු කෙනෙකුට දැන් දෙන්න තියෙන උපරිම දඬුවම තමයි මේක. මොකද්ද මේ වැරදි තුන? ආපත්‍ය අදස්සනි. ශික්ෂාපදයකින් පනවලා තියෙනවා මේ විදියට කටයුතු කරන්නට එපා. පනවලා තියෙනකොට නැහැ ඒකේ වරදක් නැහැ කියලා ලේස මාත්‍රයක් කොහෙන් හරි ධර්මයෙන් අසුලාගෙන කියනවා ඒකේ වරදක් නැහැ. ඒ වරදක් නැති වග මම බුද්ධ දේශනාව අනුවම දන්නවා කියලා. අන්න එතකොට ඒ ශික්ෂාපදයෙන් කෙරෙන ශික්ෂාපදයේ පැනෙවුවනම් ඒ පැනෙව්වේ අහවල් වරද නොකරවන්නට ඒ වරදේ වරදක් නැහැ කියලා තමා පමණක් කියනවා නම් කමන්නේ නැහැ. ඒක ධර්මයෙන් කරුණක් අරගෙන අසාර්ථක උත්සාහයක් දරනවා බුද්ධ දේශනාව අනුවම මේක වරදක් නැහැ කියලා දක්වන්නට. අන්න ඒක හරි ආందోලනකාරී ශාසනයට බරපතල විදිහට කෙටි කාලීන දිගු කාලීන වශයෙන් සංකීර්ණ විදිහට බලපානවා. අන්න ආපත්‍ය අදස්සනේ ශික්ෂාපදය පනවන ලද්දේ යම් වීතික්‍රමණයක් වැළැක්වීමටද වරදක් වැළැක්වීමටද ඒකේ වරදක් නැහැ කියලා ප්‍රකට කරනවා ප්‍රචලිත කරනවා එහෙම පවතිනවා. ඔන්න පළවෙනි මේ සංඝයා තුලින් ඔසවා තබනවා ඉවත් කරනවා తాවකාලිකව. ඊළඟට අපටිකම්මේ ඒ විදිහට මේ වරද කරනවා එකට අවශ්‍ය කරන උට්ටානගාමිනී දේශනාගාමිනී ශාසනයේ තියෙනවා නැගිටින ක්‍රමයක්. ඒ ක්‍රම අනුගමනය කරන්නෙත් නැහැ. මොකද ඒක වරදක් නැහැ කියලා දකින නිසා. පාපිකාය දිට්ඨිය අපටි නිස්සග්ගේ උක්කිත්තකෝ. ඒ කියන්නේ ලාමක දෘෂ්ටියක් ඇති වෙනවා ධර්ම විනය සම්බන්ධයෙන්. ඒකත් අයින් කරන්නේ නැහැ. ඒකේ වරදක් නැහැ කියලා ඒක පතුරවනවා අනුගාමිකයින් හදා ගන්නවා ශාසනයට බරපතල විදියට සංකීර්ණ විදියට අහිතකර විදියට බලපානවා. මෙන්න මේ කාරණා තුන එල්ල කරලා තමයි මේ උක්කිත්තක කියන උපසම්පදා භික්ෂූන්ට මේ එක්තරා ආකාරයකට දඬුවමක්. එතකොට අරිට්ඨ භික්ෂුවට තමයි මේ තුන් ආකාරයෙන්ම ඇති වුණේ. අරිට්ඨ භික්ෂුවට ඇති වුණා ගිහි පින්වතුන් ගෙවල් වල වාසය කරමින් අබුදරුවන් පෝෂණය කරනවා. ස්වාමි භාර්යාව වශයෙන් ජීවත් වෙනවා. මිල මුදල් පාවිච්චි කරනවා. හම්බ කරගන්නවා. ඒ අය ඒගොල්ලන්ගේ කටයුතු කරගන්නා ගමන් ස්වාමි භාර්යාව වශයෙන් ජීවත් වෙනවා. මෛතුන සේවනාදියත් කරනවා. ඒව කරන ගමන් අනිකුත් බාහිර සුඛෝපභෝගී උපකරණත් පාවිච්චි කරන අදපුට කොට්ටමෙට්ට යාන වාහන ආදී. ඒවත් කර කර ඒගොල්ලන්ට මාර්ගඵල ලබන්නට පුළුවන් නම් ඇයි පැවිද්දටත් ඒවා කරමින් මාර්ගඵල ලබන්න බැරි? ඔන්නෝක තමයි ඒ කියන්නේ මාර්ගඵල ලබනවා කියන්නේ කෙලෙස් දුරු කිරීම. එතකොට මෙයාට ඇතිවෙච්ච දෘෂ්ටි හරි සංකීර්ණයි. ඒ කියන්නේ සිවුරයි ඇඳුමයි. ඉතින් මේ ඇඳුම මාරු වීම එල්ල කරලා මොකද මේ මෙහෙම තත්වයක් එතකොට? එතකොට භික්ෂුන් වහන්සේලාට සුව පහසු කොට්ට මෙට්ට ඇඳ පුටු ආහාර පාන ආදී සියල්ලත් කැපයි නම් ගිහියන්ටත් කැපයි නම් දෙපිරිසටම නිවන් අවබෝධ කරගන්නත් පුළුවන් නම් ඒතර ගිහියන් මෛතුන සේවනාදිය ස්වාමි භාර්යාව වශයෙන් ජීවත් වෙනවා නම් ඒත් ඒක මාර්ගඵල ලබන්න බාධාවක් නැත්තම් ඇයි භික්ෂුන් වහන්සේලාට බාධාව? දැන් මේක හරි සංකීර්ණ කියන්නේ අද කාලේ වුණත් කෙනෙකුට ගන්න පුළුවන් ඒකේ පේනවනේ දියමක් ඇත්තක් වාගේ කියලා. අලජ්ජි කෙනෙකුට හොඳට ලේසියක් එකකින් හදා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද මොනවා කරත් හිත සමාධි කරගත්තා නම් හරිනේ ඒකනේ කරන්න තියෙන කියලා සමහරවල්ලාට කෙනෙකුට හිතෙන්න පුළුවනේ. ඕවා ඔක්කොම අමතක කරලා දැම්ම නම් ඒ වෙලාවට ඉවරයිනේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඕන සාධකත් අරන් එන්න පුළුවන්. දැන් මේ සාන්තති ඇමතිතුමා කාන්තාවක සමග දවස් ගාණක් විනෝද වෙලා කම්සුව විඳලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟදී දුක කීවා ඒ කාන්තාව මැරුණා කියලා අඬාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. පන්සිල් දුන්නෙත් නැහැ,
අටසිල් දුන්නෙත් නැහැ, දහසිල් දුන්නෙත් නැහැ, පැවිදි කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇහුවා, මාර්ගඵල ලැබුවා. ඉතින් අර කෙනෙකුට හිතන්න පුළුවන් ඒ නිසා එක ගැටලුවක් නෑ. අරිට්ඨ භික්ෂුවගේ මතයම කෙනෙකුට එන්නට පුළුවන් කමක් තියෙනවා එතකොට. හැබැයි විශ්වයට අනුකූලව හිතන්න දෙයක් තියෙනවා. භික්ෂූත්වය කියන එක ගොඩනැගෙන්නේ බුදුරජාණන් වහන්සේට ඕනෑවට නෙවෙයි. ඒක විශ්ව සත්‍යයට අනුකූලව භික්ෂුව කියන්නේ වෙන භූමිකාවක්, ගිහියාගේ භූමිකාව තවත් භූමිකාවක්. ගිහියෙකු හික්මිය යුතු පරාසයක් තියෙනවා, පැවිද්දෙකු හික්මිය යුතු පරාසයක් තියෙනවා. තාපස ප්‍රවිජ්‍යාවෙන් පැවිදි වෙලා නම් එතෙන්ට පරාසයක් තියෙනවා. සාමණේර ප්‍රවිජ්‍යාවෙන් ඒකට පරාසයක් තියෙනවා. උපසම්පදා භාවයෙන් නම් ඒකට තියෙනවා භූමිකාවක්, පරාසයක්. මෙන්න මේවා තේරුම් ගන්න නැතුව අතිශෝක්තියෙන් හිතන්න පටන් ගත්තට පස්සේ වාගේ තැන්වල නෙමෙයි, ඊටත් වඩා ඉහළ සංකීර්ණ තැන්වලට ගිහිල්ලා ඒ අය නතර වෙන්නට පුළුවන්. හරි කියලා, හැබැයි හරි නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේට අවශ්‍යකමක් නෑ අපට මේ පීඩා ඇති කරවන්න, මේ වෙන් වෙලා ඉන්න, කැලෑවලට වෙලා ඉන්න, ඒකද එක වේලේ දානේ වළඳන්න, ඒක සෙය්‍ය ඉන්න කියලා මේ නැටුම් ගැයුම් වැයුම් කිසි දෙයක්වත් බලන්න කියන්න එපා. මේ අපට පීඩා ඇති කරන්න බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවක් නැහැ. විශ්ව ධර්මතාවට අනුව, විශ්ව සත්‍යයට අනුව බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නේ, අවවාද දෙන්නේ, අනුශාසනා කරන්නේ, ශික්ෂාපද පනවන්නේ. අන්න ඔතන ස්පර්ශ කරගෙනම තමයි මෙබඳු තැන්වලට උත්තර සපයා ගත යුත්තේ, Tamanට පාඩු නොවන විදිහට. එතකොට අන්නේ නිසා ඒ අරිට්ඨ භික්ෂුව ගත්තා. යෝපන භික්ඛු එවං වදෙය්‍ය. තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතායේමි අන්තරායිකා ධම්මා උත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති. සෝ භික්ඛු භික්ඛු යේමස්ස වචනියෝ මායස්මා එවං අවච නච මායස්මා එවං අවච මා භගවන්තං අබ්බාචික්කි නයිසාදු භගවතෝ අබ්බක්කානං හේ භගවා එවං වදෙය්‍ය. අනේක පර්යායනාවසෝ අන්තරායිකා ධම්මා අන්තරායිකා උත්තා භගවතා අලංච පණතේ පටිසේවතෝ අන්තරායායාති. මේ විදිහට ශික්ෂාපදේ පැනවුණා. යම් භික්ෂුවක් කියනවා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අනුව මම දන්නවා භාග්‍යතුන් වහන්සේ ස්වර්ග මෝක්ෂ සැපතට බාධායි කියලා දේශනා කරපු කාරණා විනය ප්‍රඥප්තින් මම දන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණයක් අනුවම හිම් බාධා වෙන්නේ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා කියන ඔය වැඩේ කරන්න එපා හාමුදුරුවනේ, ඔක බුදුරජාන් වහන්සේට ලොකු අපහාසයක් කිරීමක්. භාග්‍යතුන් වහන්සේ අන්තරාය කර නිසා ඒව අන්තරාය කර කියලා දේශනා කළේ ක්‍රියාකාරකම් ස්වර්ග මොක්ෂ සැපතට ඒක බාධායි භික්ෂුවකට. ඉතින් එහෙම කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. තුන් වතාව දක්වා සංඝයාට කියනවා ඒ භික්ෂුව කැඳවලා මේක තේරුම් කරලා දෙන්න. පිළිගන්නේ නැහැ. අන්නේ ඒ වගේ වෙලාවකදී ආපත්‍ය අදස්සනේ උක්ෂේපණීය කර්මය. ඒ ශික්ෂාපදයේ පනවපේකේ ඒ වරද දකින්නේ සංඝයාගෙන් ඉවත් කරනවා. ඒතර කිසිම විනය කර්මයකට ගන්න නැහැ. ඊළඟට අපටිකම්මේ දැන් ප්‍රතිකාර කරන්නෙත් නැහැ. මෙයා දැඩිව ඉන්නවා. එතකොට තවත් භික්ෂුවක් ප්‍රතිකාර නොකර ඉන්නවා කියවත් ඒ භික්ෂුවම වෙන්නත් පුළුවන්. එතකොට ඉවත් කරනවා. පාපිකාය දිට්ඨිය අපට්නිස්සාගේ. එතකොට අන්න ඒ වගේම ලාමක දෘෂ්ටියක් අරගෙන අත්හරින්න නැතුව ඉන්නවා. ඕක සාති භික්ෂුවටත් ඇති වුණා. කණ්ඨක සාමණේරයන්ටත් ඇති වුණා. එතකොටත් මොකද කියන්නේ? උක්ෂේපණීය කර්මය කරලා తాවකාලිකව සංඝයාගෙන් ඉවත් කරනවා. ඔන්න ඕක තමයි ආපත්‍ය නොදැකීමේ උක්ෂේපණීය කර්මය. ආපත්‍යයට ප්‍රතිකර්ම නොකිරීම නිසා දක්වන උක්ෂේපණීය කර්මය. අර ලාමක මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා ඒක ඉවත් නොකිරීම නිසා සංඝයාගෙන් తాවකාලික ඉවත් කිරීමේ උක්ෂේපණීය කර්මය. එතකොට ඒ කර්ම යන්ට ලක්වෙච්ච භික්ෂුව විනය කර්මයකදී ගන්නේ නැහැ. ගත්තොත් කාරක සංඝයාට විනය කර්මයට සම්බන්ධ වෙන සියලු ස්වාමින් වහන්සේලාට පච්චිති ආපත්‍යක් වෙනවා. පච්චිති ආපත්‍යක් කියන්නේ සෑහෙන තරමක ලොකු ශික්ෂාපදයක් කඩවීමක්. මොකද එහෙම කරන්න ගියාට පස්සේ ශාසනය ඉස්සරහට යන්න බෑ. අර කාය සාමග්‍රිය, චිත්ත සාමග්‍රිය, ධර්ම සාමග්‍රිය, විනය සාමග්‍රිය ඒවා එකක්වත් ගෙනියන්න බෑ. ඒ වගේ අමුතු දේ ආවට පස්සේ නිසා ඒක තමයි එහෙම කියන්නේ.
ඉතින් අනිත් පුද්ගලයෝ ශාසනයේ තියෙන ගරුගාම්භීරකම සම්භාවනීයත්වය නිසා එහෙම පල්ලෙහාට වැටෙන ශාසනයක් නෙවෙයි මේක. ඒ නිසා ගිහියා වෙනයි පැවිද්දා වෙනයි. ඒ නිසා අර කියන සෙසු පුද්ගලයෝ 18 දෙනා විනය කර්මයක් කරනකොට අත්පසට ගන්නෙ නැහැ. යම් කිසි කෙනෙක් අරගෙන කළොත් දුෂ්කට වෙනවා කාරක සංඝයාට විනය කර්මයට සහභාගී වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට. එතකොට විනය කර්මය අවලංගු වෙන්නේ නැහැ හැබැයි. ඔය දෙකෙන්ම විනය කර්මය අවලංගු වෙනවා කියලා නැහැ. යම් කිසි විනය කර්මයක් අපි කියමු පොහොය කිරීමක්, පවාරණය කිරීමක්, අබ්බාහනාදී විනය කර්මයක් ඔය දෙගොල්ල උක්කිටකාය අර 18ක් පුද්ගලයින් ළඟ තියාගෙන කළා කියලා අත්පස හිටියා කියලා විනය කර්මය කෝප්‍ය වෙන්නේ. විනය කර්මය අවලංගු වෙන්නේ නැහැ. විනය කර්මය අවලංගු වෙන ක්‍රම තමයි අපි ඔය ඉස්සරලා කතා කරා අර විදිහට මේ සීමාව නියම සීමාවක් නෙවෙයි නම් කර්ම වාක්‍ය වැරදුවා නම් ඊළඟට ඒකට විනය කර්මයට භාජනය වෙන අදාළ භික්ෂුන් වහන්සේලාගේ යම් ආකාරයක එතෙන්ට නොගැලපෙන බවක් තිබුණා නම් අන්න ඒවත් එක්ක තමයි මේ විනය කර්මය කෝප්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙදි කෝප්‍ය වෙන්නේ නැති නිසා තමයි අර විශේෂ වශයෙන් කීවේ අර උක්ෂේපණීය කර්මයට ලක් වෙච්ච අයත් එක්ක කළොත් බරපතලයි පචිතියක් වෙනවා කාරක සංඝයාට. අනිත් 18 දෙනාගෙන් කවුරු හරි එක්ක ළඟ තියාගෙන කළොත් එහෙම ඒක ශාසන සම්භාවනීයත්වයට ගරුත්වයට හානියක් වෙන නිසා දුෂ්කටාපත්තියක් කාරක සංඝයාට වෙනවා කියලා එකයි දේශනා කළේ. ඔව් අප යොමු කළ ප්‍රශ්නයට ලොකු අර්ථ විවරණයක් ලැබුණා. ඔබටත් ලොකු අදහසක් ලැබෙන්නට ඇති මේ පිළිබඳව. ගිහි සුපින්නතුන් වශයෙන් ඔබට ආගන්තුක පද දැන් උක්කිටක කියන පදේ පිළිබඳ ඔබට අර්ථයක් මනසට වැටහෙන්නට ඇති. මේ ආදී වශයෙන් මේ විනයට අදාළව නොඑක් ආගන්තුක පද ඔබට මේ සාකච්ඡා මාලාව තුළ තම තමන්ට එක්කාසු වේවි. ඔබට මේ සාකච්ඡාව තවදුරටත් සාර්ථක කරගන්නට ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය ඔස්සේ ත්‍රිපිටකයට අදාළව අටුවා ග්‍රන්ථයක් වන මේ කාංකා විතරණී මාතිකට්ට කතාව භාගත කරගෙන අප මේ සාකච්ඡා මෙහෙයවන වෙලේ ඔබටත් ළඟ තබාගෙන මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නට පුළුවන්කම තිබෙනවා. අටකථාචාර්යන් වහන්සේ මේ වජ්ජනීය පුද්ගලයන් 21 දෙනා පිළිබඳව මේ විදිහට විස්තර කරලා අවසන් කරනවා. එත්තච තිරච්ඡාන ගතෝති යස්ස උපසම්පදා පටික්කිත්තා මක්කිකාදයෝ පන අබ්බෝහාරිකා තිත්තියා ගහට්ඨේනේව සංගහිතා ඒතේපි වජ්ජනීයා කියලා මේ වජ්ජනීය පුද්ගලයන් පිළිබඳව විස්තරේ අවසන් කරනවා. එතන මේ දයෝ අබ්බෝහාරිකා ගහට්ඨේනේව සංගහිතා කියලා මේ තවත් එකතු කරනවා ස්වාමීන් වහන්සේ කරුණක්. ඔව් ඉතින් දැන් අපි විනය කර්මයක් කරනකොට මැස්ස මදුරුව කූඹියෝ එනවනේ. ඉතින් ඒ දැන් තිරසංගත සතා අත්පසට ගන්න එපා කියලා අපට විනය කර්මය කියවනේ. එතකොට එහෙම වුණොත් ඒක දුෂ්කට වෙනවා කියලා. නමුත් ඒ අබ්බෝහාරික කියලා කියන්නේ ඒක වරදට ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ දුෂ්කටයක් වීමට කාරක සංඝයාට ඒක ප්‍රමාණවත් නැහැ. මොකද ප්‍රායෝගික නැහැනේ. දැන් එහෙම ගන්න ගියොත් ඉතින් කූඹිය අයින් කර ඉන්න ගියොත් මදුරුව අයින් කර ඉන්න ගියොත් විනය කර්මයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මැස්ස අයින් කර ඉන්න ගියොත් විනය කර්මයක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අප්‍රායෝගික අඥාන ක්‍රමවේද සර්වඥයන් වහන්සේගෙන් නියම වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝ එතකොට මේ තීර්ථක කියනකොට ඒගොල්ලෝ ගිහියෙක් කියන නිසා ඉතින් ඒ නියෝජනයම කරන නිසා එයා එකතු කරගෙන කරන්න එපා කියනවා. තීර්ථක කියනකොට තිත්තන්ති ද්වාසට්ටි කියනවනේ. එතකොට මේ තිත්ත කියලා කියන තොටු පොලක්. මිත්‍යා දෘෂ්ටි 62ක් සඳහන් වෙන බ්‍රහ්මජාල සූත්‍රයේ ද්වාසට්ටි දිට්ටි. ද්වාසට්ටි දිට්ටි. තිත්තන්ති ද්වාසට්ටි දිට්ටි 62ක් වූ මිත්‍යා දෘෂ්ටි තමයි තීර්ථක කියලා. තොටුපොළ විවිධාකාරයේ මතිමතාන්තර එකතු වෙන තොටුපොළ කියන අර්ථයෙන් තමයි තිත්ත. එතකොට තීර්ථකයා කියලා කියන්නේ එයා ගිහියෙක් සංඛ්‍යාවට. ඒ නිසා එයා වෙන අගමක පැවිදි වෙලා හිටියත්
තීර්ථක එයා ගිහියෙක් උපසම්පදා නෙවෙයිනේ. ඒ නිසා ගිහියෙක් කියන පොදු තැනට දාලා ඒ කෙනාව විනය කර්මයක් කරනකොට ළඟට ගන්න එපා. ඒ සම්භාවනීයත්වයේ ගෞරවය ශාසනික වශයෙන් එක දුර්වල වෙන්න දෙන්නට බෑ. එකට හානියක් වෙන්නට අපහාසයක් වෙන්නට බෑ. එක තමයි එතනදී කිව්වේ. එහෙමයි. ඔව්. ඒ විදිහට අට්ඨකථාචාර්යයන් වහන්සේ මේ පත්ත කල්ල ප්‍රාප්ත කාලය අංග 4කින් යුක්ත මේ ප්‍රාප්ත කාලය පිළිබඳව අර්ථ විවරණයක් ලබා දීලා තියෙන්නේ. ඔබට මතක ඇති මේ අංග 4 උපෝසතෝ කියන පදයේ එක අංගයක් වශයෙන් අපි කතා කළා, විස්තර කළා. ඊළාට යාවතිකා භික්ඛු කම්මප්පත්තා, ඊළාට සභා ගාපත්‍යෝච නවිජ්ජಂತಿ, ඊළඟට හතරවෙනි අංකයේ යටතේ වජ්ජනීය පුද්ගලයන්. ප්‍රාප්ත කාලය පිළිබඳව සඳහන් වෙනකොට මෙන්න මේ කරුණු 4, මේ මාතෘකා 4 යටතේ තමයි ප්‍රාප්ත කාලය විස්තර කරේ. ඔබට දැන් මතක ඇති අපි පුබ්බ කරන පූර්ව කෘත්‍ය, පුබ්බ කිච්ච, ඊළඟට ප්‍රාප්ත කාලේ පත්ත කල්ල මේ පිළිබඳව තමයි මෙතෙක් අපි සාකච්ඡා කළේ. ඔබට නැවත මම අපේ මේ සාකච්ඡාව පිළිබඳ සිහි කළොත් අපි මේ මාතිකට්ට කතාවේ විස්තර වෙන්නේ උපෝසතයට අදාළ පදගත තමයි. එතකොට අපි දැන් ඉන්නේ ඒ උපෝසතයට අදාළ නිදානුද්දේශය කියන කොටසේ. එතන මුල සිට මේ පද වෙන වෙනම විස්තර කිරීමක් තමයි අටුවාවෙහි සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳ සාකච්ඡාව තමයි. එතකොට දැන් සංඝෝ උපෝසතං කරෙය්‍ය දැන් සුනාතු මේ භන්තේ සංඝෝ අජ්ජූපෝසතෝ පන්නරසෝ යදි සංඝස්ස පත්තල්ලං, මෙතෙන්ටනකම් අපි දැන් සාකච්ඡා කළා මේ කියන කාරණා. ඊළඟට සංඝෝ උපෝසතං කරෙය්‍ය කියන පදේ. එතකොට එතන කියන්නේ මේ උපෝසතේ පිළිබඳව සංඝයාට ප්‍රාප්ත උපෝසතේ කරනවා කියන අදහස. එතන නැවත වාරයක් අට්ඨකථාචාර්යයන් වහන්සේ මේ උපෝසතය පිළිබඳව සිහිපත් කරනවා. ඉමිනා යේතේ අපරේපි තයෝ උපෝසතා සංඝ උපෝසතෝ ගණ උපෝසතෝ පුද්ගල උපෝසතෝ හොති. එතන ස්වාමීන් වහන්සේ මේ උපෝසතේ නැවත වාරයක් කලින් විස්තර කරපු දේම නැවත වාරයක් සිහි ගන්නනෝ කාරක වශයෙන් සංඝ උපෝසතය, ගණ උපෝසතය, පුද්ගල උපෝසතය කියලා තුන් දෑරුම් කොට දක්වනවා කියලා. මේ තුන අතුරින් මෙතනදී අදහස් කරන්නේ සංඝ උපෝසතය කියලා අට්ඨකථාචාර්යයන් වහන්සේ සිහි ගන්නනවා. ඊළඟට උපෝසතං කරෙය්‍ය කියන පදයට මේ උපෝසත කියන්නේ මෙතන අදහස් කරන්නේ සංඝ උපෝසත, ගණ, පුද්ගල කියන එකකින් සංඝ උපෝසතය කියලා විස්තර කරලා ඊළඟට පාතිමොක්ඛං උද්දිසෙය්‍ය කියන පදේ ගන්නවා. එතන පාතිමොක්ඛ කියන එක ඒකත් තුන්වැදෑරුම් කොට සුත්තුද්දේශ, පාරිශුද්ධි, අදිඨාන කියලා. ඒකත් ස්වාමීන් වහන්සේ పూర్ව සාකච්ඡාවලදී විස්තර කරා. මේ කියන ලද සුත්තුද්දේශ, පාරිශුද්ධ, අදිඨාන කියන මේ තුන අතුරින් මෙතනට අදාළ වෙන්නේ සුත්තුද්දේශ උපෝසතය කියලා අට්ඨකථාචාර්යයන් වහන්සේ එතනදී විස්තර කරනවා. ඒ විදිහට විස්තරය අරගෙන ඇවිත් ඊළඟට සුත්තුද්දේශෝ නාම පාතිමුක්ඛුද්දේශ උච්චති කියලා පාමොක් උදෙසීම අර්ථ ගැන්වීම. එතන මේ පාතිමුක්ඛුද්දේශයේ නැවත වාරයක් අට්ඨකථාචාර්යයන් වහන්සේ ප්‍රධාන මාතෘකා ශීර්ෂ දෙකකට බෙදා දක්වනවා. ඕවාද ප්‍රාතිමෝක්ෂය සහ ආනා ප්‍රාතිමෝක්ෂය කියලා. ඒ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු. මේ ප්‍රාතිමෝක්ෂ උද්දේශය ඕවාද ප්‍රාතිමෝක්ෂය සහ ආනා ප්‍රාතිමෝක්ෂය වශයෙන් දෙවදාරුම් වන ආකාරය පිළිබඳව. එතකොට මේ විස්තරය යනකොට ඔබට තේරෙන කොටස, ඔබට ප්‍රායෝගික කොටස, ඔබට දැනෙන කොටස එහෙම වෙන් කරලා කපලා කොටලා තෝරන්න බෑ. එහෙම කරයි ප්‍රධාන මාධ්‍යවල කොන්දේසි සහිතව කරන නිසා. දැන් මේ සාකච්ඡාව අපි කරන්නේ ඔලු ගාන බලාගෙන ඉල්ලුමට සැපයුම
කරනවා කියන න්‍යාය ඔස්සේ නෙවෙයි. ඒ නිසා අපි මේක කරන්නේ පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට, පැවිදි වුණු කෙනෙකුට, ධර්ම විනය ඉගෙනගෙන නැති කෙනෙකුට, ගිහි වුණත් ඉගෙන ගන්න කැමති වෙන කෙනෙකුට, ඊළඟට අපිත් මේ සෙල්ලමකට කරනවා නෙවෙයි. මම නම් මේ සෑම වැඩසටහනක්ම මෙච්චර මහන්සි වෙලා කරන්නේ ඒ සියලුම මා ඇති කරගත්තු දැනුම සහ ඒ දැනුම අලුත් වැඩියා වෙනවා, අලුත් දැනුම් සම්භාරයක් එකතු වෙනවා. ඒකාර බුද්ධ දේශනා, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව අපට පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ඉගෙන ගැනීම, ප්‍රතිපත්තියට නගා ගැනීම, ප්‍රතිවේදය දක්වා යෑම. අන්න එතන එල්ල කරලා අපි යන නිසා මේක පවත්වන්නේ සියලුම තැන් ආවරණය වෙන විදිහට. මොකද ප්‍රධාන මාධ්‍යවලට ගිහිල්ලා මේ විදිහට කියන්නට බෑ. මොකද විනය පිළි නොපදින, විනය ගණන් නොගන්න උදවිය සමහරවල්ලාට ප්‍රධාන නාලිකාවට කතා කරලා දොස් කියනවා ඇයි මේවා කියන්න දුන්නේ කියලා. මොකද ඒවා කියනකොට ඒ තැන්වලට තදට වදිනවා. ඉතින් අපට මෙතනදී එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අපි කියන්න තියෙන දේ බුද්ධ වචනේ හංගලා ගහන්න එකකුයි එළියට දාන්න එකකුයි බුද්ධ වචනය තුර සූත්‍ර විනය අභිධර්ම කොහෙවත් නැහැ. විනය කියනවනේ එතන ශික්ෂාපද පනවනකොට දුම්මං කෝණම් පුග්ගලානං නිග්ගහාය. අසීලාචාර අලජ්ජී දුස්සීල භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කිරීමත් කරුණු 10ක් තියෙනවා. එකක් විනය පැනවීම, ශික්ෂාපද පැනවීම. අනිත් පැත්තෙන් පේසලානම් භික්ඛූනම් පාසු විහාරාය. පන්සලුත් ඔක්කොගේම අරණ්‍ය සේනාසන ඔක්කොගේම හැම භික්ෂුවක්ම අලජ්ජීකම් කරන්න කැමති නැහැ. ඔය කොතනත් ලජ්ජීව හික්මෙන්ඩ කැමති වෙන බුද්ධ පුත්‍රයෝ ඉන්නවා. එතකොට ඒ අයට සමහරවිට මේ ආලෝකය නොවැටෙන නිසා අඳුරේ ඉන්නවා, මුලින් ඉඳලා ආభాෂයක් ලැබුණේ නැහැ මේ පැත්තට හැරෙන්න. එතකොට ඒගොල්ලෝ මේ කාලේ ඕන තරම් අලුත් උපකරණ තියෙන නිසා ඒවා ඔස්සේ අහනවා. එතකොට ඒගොල්ලන්ට පැහැදිලිව පිරිසිදුව නිර්වුල්ව සුද්ධ බුද්ධ වචනය යනවා කියලා කියන්නේ 1000ක් සාදුකාර දෙනවට වඩා කඳුළු හෙලහෙලා අපට අරක වටිනවා. ආන්න ඒකයි. ඉතින් ඒ නිසා දැන් මෙතෙන්ට ආවට පස්සේ මේකේ කරුණු තියෙනවා. එතකොට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි මේ කියන අපි දැන් කියාගෙන එන ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂයයි. ඕවාද ප්‍රාතිමෝක්ෂය දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ කාලවලදී ජීවිතාන්තයේ දක්වාම බුද්ධ පරිනිර්වාණය දක්වාම සමට අවුරුදු 6න් 6ට 5න් 5ට 4න් 4ට 3න් 3ට 2න් 2ට එකට මාස 6ට වාගේ බුදුරජාණන් වහන්සේ සමස්ත සංඝයා රැස් කරලා බුදුරජාණන් වහන්සේම මෙන්න මේ කියන ගාථා 3 දේශනා කරනවා. ඒ ගාථා 3 තුල සමස්ත භික්ෂු ජීවිතයක පැවතිය යුතු ගුණාංග ටික සාරාංශ වශයෙන් පවතිනවා. එතකොට කෙලෙස් අඩු කාලේ ඒ ටික හොඳටම ඇති. යම් කිසි කෙනෙකුට බේත් ගන්න ගියාට පස්සේ එයාට දොස්තර මහත්තයා බේත් ටිකක් දෙනවා. ඉතින් එයාට ඔළුවේ කැක්කුමට බේත් ගන්න යනවා. පස්සේ තවත් උණ ටිකකුත් තියෙනවා. බේත් ටිකක් ගන්න උණට පස්සේ බේත් ගන්නවා කියලා හිතාගෙන ඇඟරි දෙනවා කියලා නැත්තම් බේත් ගන්න යනවා. ඇඟරි දෙන එකට බේත් ටිකක් දුන්නාට පස්සේ එයාගේ ඔළුවේ කැක්කුමත් හොඳ වෙනවා, උණත් හොඳ වෙනවා, කණ්ඩ බොණ්ඩත් පුළුවන්. දැන් හොඳයි, ඇඟට හයියයි. එතකොට එයා ආයෙ බේත් ගන්න යන්නේ නැහනේ. ඔළුවේ කැක්කුමට විතර ඇඟරි දෙනවට විතරයි මම බේත් ගත්තේ. තව මට දැන් ඔළුවේ කැක්කුමක් හැදුනොත් බේත් ටිකක් ගන්න යන්නට ඕනේ. මේ උණ හැදුනොත් මම ඒකත් හිතලානේ තිබුණේ, ඒකටත් යන්නට ඕනේ. එහෙම යන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතනත් කියන්නේ අර කියන අවවාදයේ ඇති එකක්වත් බරපතල කායවාක් වීතික්‍රමණයක්, නොසරුප්කමක්, ගර්හා කටයුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ආයුෂය වැඩි කියලා කියන්නේ කෙලෙස් අඩුයි. ඒ නිසා මෙන්න මේ කියන කාන්ති පරමං තපෝතිතික්ඛා, කාන්ති ඉවසීම, පරමං කාන්ති පරමං තපෝතිතික්ඛා, උසස්ම තාපස ගුණය. දැන් අපි තාපසයෝනේ කාතකින්. තාපස කියලා කියන්නේ කෙලෙස් තවනවා කියන අර්ථයෙන්නේ. එතකොට එහෙම ගත්තට පස්සේ තාපස කෙලෙස් තපෝ අස්ස අත්ථීති තපස්සි. එහෙමනේ කියන්නේ. කෙලෙස් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන්
තැවීම මොහුට ඇත්තේ යනුයි තපස්සී කියනවා. ඒ අර්ථ විග්‍රහය ගත්තට පස්සේ අර භික්ඛු කියනකොට ඒත් එහෙමනේ කෙලෙස් බිඳින නිසා භික්ෂුව. එතකොට ඒ අර්ථයෙන් ගත්තට පස්සේ සංසාරේ භයං ඉක්කතිති භික්ඛු. සසර බිය දකින නිසා භික්ෂුව. එතකොට සසර බිය දක්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් අවබෝධයක් ලබලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා කියන එක. බය වෙනව නෙවෙයි බය දකිනවා. එතකොට එක නිසා ඒ අර්ථයයි කෙලස් තවනවයි කියන අර්ථය ගත්තට පස්සේ විග්‍රහ දෙක එකක් වුණාට පුද්ගල ජීවිතයේ ඇතුළාන්තයේ සිද්ධ වෙන නැගිටීම එකයි. ආන්නෙමයි. ඒ පිරිසුදු වීම එකයි. ඒ නිසා එහෙම ගත්තට පස්සේ කාන්ති පරමන්ත අපෝතිතික්කා. ඉවසීම තමයි උසස්ම පැවිද්දෙකුගේ ගුණය. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා. නිවන තමයි උතුම්ම සැපත බුදුවරු දේශනා කරන සොයාගෙන. නහි පබ්බජිතෝ පරෝපඝාති. අනුන් ඝාතනය කරනවා නම් එයා පැවිද්දෙක් නෙවෙයි. න සමනෝ හෝති පරං විහෙට යන්තෝ. අනුන්ට වෙහෙස කරනවා නම් කායිකව හරි මානසිකව හරි එයා ශ්‍රමණයෙක් නෙවෙයි. සබ්බපාපස්සා කරණං සීලය ගැනයි කියන්නේ. කුසලස්ස උපසම්පදා උපසම්පජ්ජ විහෙරති කියන ගොඩක් සමාධියට සමාධිය ගැන අෂ්ඨ සමාපatti ගැනයි කියන්නේ. සචිත්ත පරියෝදපනං අටලෝ දහමින් හෙල්ලෙන්නේ නැති මනසක් සකස් කිරීම. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අනූපවාදෝ අනූපඝාතෝ. අනුන්ට දොස් නගන්නේ නැහැ. අනුන්ට හිංසා කරන්නේ. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ. ප්‍රමුඛ සීලය කියලා ගත්තට පස්සේ එකින් එක පණවන්න අවශ්‍ය කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් නොකරයිද ඒ අයත් ඒ අනුව පිළිපදිනවා. ඒක තමයි ප්‍රමුඛ සීලය කියලා කියන්නේ. ශික්ෂාපද පණවන්න දෙයක් නැහැ. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීප අගසව් මහසව් 80 මහා ශාවකාදී උත්තමයන් වහන්සේලා කොහොමද කටයුතු කරන්නේ? පැවිදි වෙන සියලු දෙනාම ඒත් එක්ක තමයි ඒකාත්මී වෙන්නේ. පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච භත්තස්මින්. ආහාරේ පමණ දැනගෙන වාසය කරනවා. පන්තංච සයනාසනං විවේකයේ තියෙන පිටිසර සේනාසන ග්‍රාම්‍ය වනාන්තර වගේ තැන්වල වාසය කරනවා. අදිචිත්තේ චායෝගෝ. එතකොට සමත භාවනාවේ නිරන්තරයෙන් ඇලී වාසය කරනවා. අෂ්ඨ සමාපatti භජනය කරනවා. ඒතම් බුද්ධාන ශාසනං. මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනය. ඉතින් මෙන්න මේ ගාථා තුන තමයි ওই දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ කාලවලදී භික්ෂු සංඝයා රැස් කරලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේම වැඩම කරලා දේශනා කරනවා. ඉතින් ඒක හොඳටම ඇති අර භික්ෂු සංඝයාට හොඳටම ඇති. මොකද ආදර්ශය උපරිමයට තියෙනවා. උපදේශයේ මේ ටික ඇති. ඊළඟට දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ප්‍රථම සම්බෝධියේදී ඒ කියන්නේ මුල් අවුරුදු 20 දී ඔය ගාථා තුනෙන් තමයි භික්ෂුන් වහන්සේලා හික්මෙව්වේ. ඊට වඩා දෙයක් අවශ්‍ය කළේ නැහැ. මොකද ගොඩාක් ආයුෂය අඩු වෙලා තිබුණාට උගා පාරමිතා සුවිශේෂාකාරයෙන් පිරීලා තිබිච්ච උත්තම ජීවිත තමයි ඒ අවුරුදු 20 තුලදී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට සේන්දු වුණේ. එතකොට රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු ඒගොල්ලෝ නිකන් මේ බාල වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ බොහෝ දේවල් අත්හැරලා ආවේ සංසාරේ අත්හැරලා තියෙන පුරුද්දත් එක්කලා. ඒ නිසා ඒ අය බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් උතුමන් වහන්සේලා කරන්නේ මොනවද? ඒ දේ කරනවා. නොකරන්නේ මොනවද? ඒ දේ කරන්නේ නැහැ. එච්චරයි. ඊට පස්සේ අවුරුදු 20ක් ගිය තැනදී තමයි ඔය ශික්ෂාපදයක් පැනවීමට සුදින් හාමුදුරුවෝ හොඳ කෙනෙක්. නමුත් පරපතල අකුසල කර්මයක් තිබිලා තියෙන උන්වහන්සේට කාගේ හරි බ්‍රහ්මචර්යාවට හානි කරලා තියෙනවා සාංශාරික ජීවිතවල. ඒක හේතු කොටගෙන උන්වහන්සේ දැන හෝ නොදැන හෝ ප්‍රබල වරදක් සිද්ධ වුණා. ඔතන ඉඳලා තමයි ඉතින් ශික්ෂාපද ඔය කියන්නේ ප්‍රාතිමෝක්ෂය. අපි උදෙසන ප්‍රාතිමෝක්ෂය අඩමසක් පාසා සජ්ජායනා කරන පරිශීලනය කරන ඔය ප්‍රාතිමෝක්ෂය නැමැති ශික්ෂාපද පැනවීමේ සමාරම්භක අවස්ථාව එතනින් තමයි ආරම්භ වුණේ. එතනින් එහාට අර විදිහට ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ ඔන්න ඔය ගාථා තුනේ තියෙන කාරණා ටිකට. එහෙමයි. ඔව්. ඔබටත් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පිළිබඳව අදහසක් ලැබෙන්නට ඇති. එතකොට අපේ දැන් ගෞතම බුද්ධ ශාසන මේ ඉතිහාසය ගත්තාම ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව
පළමු වසර 20 නේද ස්වාමීන් වහන්සේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් පිරිස හික්මෙව්වා කියලා. එතකොට එතනදී සුළු සුළු ඇවත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම දේවල් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් අර බරපතල විදිහට ආందోලනාත්මක තත්වයට නොවන දේවල් දැන් අපි ගත්තොත් එමෙ දැන් රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වුණානේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ එතන අවුරුදු 20ක්ම උපසම්පදා නෙවී හිටියේ නෑනේ. එහෙම කියන්න බෑ කාටවත්. එතකොට උන්වහන්සේ වෙනුවෙන් ශික්ෂාපදයක් අවුරුදු 7ක් වෙනකොට පැන වුණානේ එතකොට. එතකොට උන්වහන්සේ නිසා එක විනයම සඳහන් වෙන රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච අලුත උපසම්පදා වෙලා නැහැ. එතකොට ශික්ෂාපදයක් පැන වුණා එතකොට. එතකොට අවුරුදු 20ක් පහ වෙනකල් උන්වහන්සේ උපසම්පදා වුණේ නැහැ කියලා කාටවත් කියන්නට බෑනේ. එතකොට උපසම්පදා නොවුණා කියලා කිව්වත් එතකොට දැන් අර පුංචි කාලේ අවුරුදු 7ක් වෙනකොට ශික්ෂාපදයක් පැන වුණා එතකොට. ඒතර මුල් අවුරුදු ටිකේනේ අවුරුදු 20 ගත වෙලා නැහැනේ එතකොට. ඒතර මුල් අවුරුද්දේ වාගේ තමයි අවුරුදු 7යි රාහුල ස්වාමීන් වහන්සේට. එතකොට අර භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වනේ. අර නවක භික්ෂුන් වහන්සේලා ගිහි අයත් එක්කලා ධර්ම සජ්ජායනා කරලා පිරිස් සජ්ජායනා කරලා ධර්ම සාකච්ඡා කරලා නිකම්ම ශාලාවේ නිදා ගන්නවා. නිදාගත්තාම ඉතින් ඒගොල්ලන්ට අලුත පැවිදි වෙලා නිසා කටකෙල පෙරේනවා, හීනෙන් දොඩවනවා, දත් මිටි කනවා, අදන ඇඟේ ගැලවිලා පැත්තකට ගිහිල්ලා වාගේ තිබුණා. ඉතින් අර රෑ උපාසකවරු අවදි වුණාට පස්සේ දොස් කීවා හේපෝ එසානන්සලගේ මේ බණ කීවට පිරිත් කීවට නිදා ගන්නකොට කිසි සංවරයක්වත් නැහනේ කියලා ওই දෝෂාරෝපණය ගියා. ඊට පස්සේනේ බුදුරජාණන් වහන්සේ ආందోලනයත් එක්කලා ශික්ෂාපදයක් පැනෙවුවා අනුපසම්පන්නයෙන් සමග. යෝපන බික්කු අනුපසම්පන්නේන සද්දින් උත්තරේ දිරත්ත තිරත්තං සහසයං කප්පේ පාචිත්‍ය. ගිහි වේවා පැවිදි වේවා අනුපසම්පන්නයෙකු සමග රාත්‍රියක් වාසය කරනවා නම් පචිතයක් වෙනවා කියලා. පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ දන්නේ මේ සිද්ධිය. රාහුල ස්වාමීන් වහන්සේ සුපුරුදු ආකාරයෙන් සංඝාවාසයේ වැඩ ඉන්නට වැඩිය රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ මේ අනික් ලොකු ස්වාමීන් වහන්සේලා කිව්වා රාහුල භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ ඔයත්තට අපිත් එක්ක එක රාත්‍රියක් මේ වහලයට නිදියන්න බෑ සංඝාවාසයේ සැතපෙන්න තැනක් හොයාගන්න කියලා කිව්වා. පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ කිසි කතාවක් නැතුව භාග්‍යතුන් වහන්සේගේ වැසිකිළිය තමයි රාත්‍රියක් ගෙව්වේ. උදේ භාග්‍යතුන් වහන්සේ චාරිත්‍රයක් විදිහට ඒක කවුරුත් කරන දෙයක්, කළ යුතු දෙයක් උගුර පෑදුවා වැසිකිළියට යන්න. රාහුල ස්වාමීන් වහන්සේත් ඇතුලේ ඉඳගෙන උගුර පෑදුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේව කවුද මේ වැසිකිළිය කියලා. ස්වාමීනි මම රාහුල කිව්වා. ඉතින් ඇහුව රාහුල රෑ මෙහෙද හිටියේ විස්තරේ කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේට ලොකු සංවේගයක් ඇති වුණා. මොකද මගේ දරුවට මං ඉන්න කාලේ මෙහෙමනම් මං නැති කාලයක පොඩි ළමයි මහාන වුණාට පස්සේ ඒගොල්ලෝ කොච්චර අපහසුතාවට පත් වේද කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයේ බුරුල් කරා. යෝපන බික්කු අනුපසම්පන්නේන සද්දින් දිරත්ත තිරත්තං සහසයං කප්පේ පාචිත්‍යං කියලා. දෙතුන් රායකට වඩා වාසය කරන රාත්‍රී 3ක් ඉන්නට පුළුවන්. රාත්‍රී 3කට වඩා වාසය කරනවා නම් තමයි මේ ශික්ෂාපදයේ අදාළ වෙන්නේ කියලා ශික්ෂාපදේ වෙනස් කරා. එතකොට ඒ බලනකොට ඒ කියන්නේ මුල්ම කාලේ ඒ වගේ ශික්ෂාපද පැනවිලා තියෙනවා. ඉතින් අර සමාජයට දැනෙන, ලෝකෙට දැනෙන, ශාසනයට දැනෙන ශික්ෂාපදයක් පැන වුණා නම් පැනුණි අවුරුදු 20ක් ගිය තැනදී වේරංජාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේට එක පනවන්න සිද්ධ වුණා සුදීන ස්වාමීන් වහන්සේ නිසා. පළවුන පරාජික ශික්ෂාපද. ඔව්. ඔබටත් මේ සාකච්ඡා හා සම්බන්ධ වන විට නොඑක් ආගන්තුක පද ආගන්තුක විනය කරුණු පිළිබඳව ඇසෙනකොට යම් යම් ගැටලු ඉස්මතු වෙන්නට පුළුවන්. ඔබට එවැනි මේ සාකච්ඡාව සම්බන්ධ යම් විනය ගැටලු ඉස්මතු වෙනවා නම් අපගේ මේ සාකච්ඡාව YouTube නාලිකාව හරහා විකාශනය වෙද්දී ඔබට පුළුවන් එහිදී ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. එම ප්‍රශ්න ඊළඟ සාකච්ඡා වාරවලදී ස්වාමින් වහන්සේගෙන් අහලා අපිට පුළුවන්කම තිබෙනවා ඔබගේ එම ගැටලු තවදුරටත් විස්තර කර දෙන්නට.
අටුවා ආචාර්යයන් වහන්සේ මේ එතකොට මෙතනදී මේ කියන ලද ආකාරයට ඕවාද ප්‍රාතිමෝක්ෂය සහ ආනා ප්‍රාතිමෝක්ෂය කියන මේ දෙක වෙන්කර හඳුන්වා දීලා මෙතනට අදාළ වෙන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සහ ආනා ප්‍රාතිමෝක්ෂය උද්දේශය කියන මේ දෙකෙන් ආනාපාමොක් උදෙසීම කියලා වෙන් කළා ඉස්මතු කළා දක්වනවා. ඉන් අනතුරුව සුනාතු මේ භන්තේ සංඝෝති ආදිනානයන උත්තං ආනාපාතිමොක්ඛං නාම මුලින් ඕවාද පාතිමොක්ඛය පිළිබඳ විස්තර කරනකොට ආදිනානයන උත්තා තිස්සෝ ගාථා ඕවාද පාතිමොක්ඛං නාම තං බුද්ධායව උද්දිසanti න ශාවකා මේ දෙකේ වෙනස පිළිබඳව විස්තර කරන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය බුද්ධායව උද්දිසanti න ශාවකා ඉන් අනතුරුව විස්තර කරනවා සුනාතු මේ භන්තේ සංඝෝති ආදිනානයන උත්තං ආනාපාතිමොක්ඛං නාම තං ශාවකා එව උද්දිසanti න බුද්ධා එතනත් ඒ වෙනස පෙන්වනවා නේද ස්වාමීන් වහන්සේ ආනමේ ඕවාද ප්‍රාතිමෝක්ෂය අර විදියට සමහර කාලවලදී අවුරුදු 6න් 6ට 5න් 5ට භාග්‍යතුන් වහන්සේලා සුදුසු විදියට භික්ෂු සන්නිපාතයේ භික්ෂුන් වහන්සේලා රැස් කිරීම සිද්ධ කළා දේශනා කරනවා. ඉතින් ආනාපාතිමෝක්ෂය කරනකොට අපට මතකයිනේ යම් සිද්ධියක් ආවනේ අර දුස්සීල භික්ෂුවක් පොය කරන පොයගේ හිටියා සීමාවේ හිටියා. එතකොට දැන් සංඝ සන්නිපාතයේ සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ මුල් කාලේ භාග්‍යතුන් වහන්සේ ඉඳලා තියෙනවා පාමොක් උදෙසෙන තැන. භාග්‍යතුන් වහන්සේ මුල් කාලේ ඉඳලා තියෙනවා. එතකොට ඉඳලා ඉන්නකොට දැන් සංඝයා රැස් වුණා භාග්‍යතුන් වහන්සේත් වැඩම කළා. පාමොක් උදෙසන්නේ දැන් සෑහෙන රැයක් ගත වෙලා එළි වෙන්න ඕන මෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ ස්වාමීනි මේ පාමොක් උදෙසන්න දැන් ඒ ආනාපාතිමොක්ඛ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයම තමයි එතකොට. එදා ඉඳලා තමයි නතර කරේ. පාමොක් උදෙසන්න දැන් සංඝයා ගොඩක් වෙලා මෙහෙම රැස් වෙලා ඉන්නවා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දයි. එතකොට මුගලන් මහරහතන් වහන්සේ බැලුවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසන් නැත්තේ කියලා. එතකොට උන්වහන්සේ දැක්කා නුවණින් දැක්කා දුස්සීල භික්ෂුවක් ඉන්නවා. පුද්ගලයාට ඍජුව කියන්නේ නැතුව උදෙසා කියන්නේ නැතුව කිව්වා මහාන අයින් වෙන්න. ඔයා නිසා තමයි මේ පාමොක් උදෙසීම කරන්නේ නැත්තේ. ඔයා යන්න කියලා කිව්වා. නමුත් ඒ භික්ෂුව නිහඬව හිටියා. පස්සේ එතන කියනවා අතින් ඇදගෙන ගිහිල්ලා තමයි මුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂුව එළියට දැම්මේ. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කීවා මේ ස්වාමීනි දැන් පිරිසිදුයි දැන් පාමොක් උදෙසන්න කියලා. එතකොට කීවා අට්ඨාන මේතං ආනන්ද අනවකාශෝ යන ආදි වශයෙන් ආනන්ද මේ තථාගතයන් වහන්සේ අද ඉඳලා පාමොක් උදෙසීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔයත්වම පාමොක් උදෙස ගන්න කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ විනය කර්මයට වැඩිය කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එතන කියනවානේ භගවා නේව ගණං පූරේති න කෝපේති භගවා නේව ගණං පූරේති න කම්මං කෝපේති ධම්ම සාමිකත්තා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ ගණපූරකත්වයට සංඝයා 5 නමක් අවශ්‍ය නම් 4 නමක් වැඩලා භාග්‍යතුන් වහන්සේත් ඉන්නවනේ කියලා පවාරණය කරන්න බෑ. ඒතර භාග්‍යතුන් වහන්සේ ගණපූරකත්වයට ඇත්තෙත් නැහැ. හැබැයි න භගවා ධම්ම කම්මං කෝපේති. භාග්‍යතුන් වහන්සේ හිටියා කියලා විනය කර්මයේ කෝප්‍ය වෙන්නෙත් නැහැ. අවලංගු වෙන්නෙත් නැහැ. භගවා ධම්මසාමිකත්තා. භාග්‍යතුන් වහන්සේ ධර්මසාමී බැවින් එසේ නොවන්නේ කියලා කියනවා. ඉතින් එදා ඉඳලා ඔය කියන පාමොක් ඕවාද ප්‍රාතිමෝක්ෂය නතර වුණා. ඊට පස්සේ ආනා ප්‍රාතිමෝක්ෂය භික්ෂුන් වහන්සේලා උදෙසන්න පටන් ගත්තා. එතකොට ආනා ප්‍රාතිමෝක්ෂය භාග්‍යතුන් වහන්සේලා උදෙසන සිරිතක් නෑ. ඒක තමයි. එහෙමයි. ඔව්. ඒ ආනා ප්‍රාතිමෝක්ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසීම සම්බන්ධව එහි වෙනස්කම් පිළිබඳව තමයි විස්තර කෙරුණේ. ඉන් අනතුරුව ආනා ප්‍රාතිමෝක්ෂය ඉස්මතු කරලා අරගෙන ඉන් අනතුරුව අටකථාචාර්යන් වහන්සේ
ये පන ඉතරේ දේ උපෝසතහ. එතනදී විස්තර කරනවා. ये පන ඉතරේ දේ උපෝසතහ තේසු පාරිශුද්ධි උපෝසතහෝ තාව අඤ්ඤේ සංච සන්තිකේ අඤ්ඤමඤ්ඤංච ආරෝචන වශයෙන් දුවිධෝ තත්තහ ස්වායං අඤ්ඤේසං සන්තිකේ කරීයති සෝපි පවාරිතානං වා අපවාරිතානංච සන්තිකේ කරණ වශයෙන් දුවිධෝ. ඒ ආදි වශයෙන් තත්ත මහා පවාරණාය පවාරිතානං සන්තිකේ පච්චිමිකාය උපගතේනවා අනුපගතේනවා චින්න වස්සේනවා චාතු මාසිනියම් පන පවාරිතානං සන්තිකේ පුරිමිකාය උපගතේනවා අනුපගතේනවා චින්න වස්සේනවා කාය සාමග්ගින් දත්වා පරිසුද්ධෝ අහම් භන්තේ පරිසුද්ධෝති මන් ධාරේතාති තික්ඛත්තුං වත්වා පාරිශුද්ධි උපෝසතෝ කාතබ්බෝ තපෙත්වා පන පවාරණ දිවසං අඤ්ඤස්මින් කාලේ ආවාසිකේහි උද්දිට්ඨ මත්තේ පාතිමොක්ඛේ අවුට්ඨිතායවා ඒකච්ඡාය උට්ඨිතායවා සබ්බායවා උට්ඨිතාය පරිසාය යේ අඤ්ඤේ සමසමාවා තෝකතරාවා ආගච්ඡanti තේහි තේසං සන්තිකේ උත්තනයන පාරිසුද්ධි ආරෝචේ තබ්බා යෝ පනායන් අඤ්ඤමඤ්ඤං ආරෝචන වශයෙන් කරීයති සෝ ඤත්තින් තපෙත්වා ච අට්ඨපෙත්වා ච කරණ වශයෙන් දුහිදෝ. ගිය වර සාකච්ඡා වාරයේදීත් මේ පිළිබඳ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා දුන්නා. මේ පාරිශුද්ධි උපෝසතේ කරයින් පසුව ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩම කරා නම් එතනදී කොහොමද මේ පාමොක් උදෙසීමක් වෙන්නේ සිද්ධ වෙන්නේ ආදී වශයෙන් මෙතනදී ඒ කාරණයම නේද ස්වාමීන් වහන්සේ? ඕක පිළිබඳ ලොකුම විස්තරනේ උපෝසථක්ඛන්දකේ. උපෝසථක්ඛන්දකේ ඕක තියෙනවා 725ක් 725ක් ණය ක්‍රමේනවා ඕකේ. ඒ කියන්නේ ඒක එතනක් දෙන්නේ භික්ෂු සංඝයාගේ ප්‍රමුඛත්වයේ බහුතරයේ ප්‍රමුඛත්වයේ තමයි උතන දෙන්නේ. එතකොට දැන් පාමොක් උදෙසලා ඉවර වෙනකොටම වාගේ ආවනම් අඩු පිරිසක් ආවනම් ඒගොල්ලන්ට කියන අරගොල්ලෝ ළඟ ඒ පොසතේ කරගන්න කියලා කියනවා. ඊළඟට පාමොක් උදෙසලා ටිකක් වෙලා ගියාට පස්සේ වැඩි පිරිසක් ආවනම් ආයෙ පොය කරන්න කියලා කියනවා. ඔය වගේ අර කියන වාර රාශියක් ණයක්ටම රාශියක් තියෙනවා. එතකොට මේක ඉතින් අපට ඔතනදී වැදගත් වෙන්නේ අර ඔතන කියවන්නේ දැන් සංඝ උපෝසතය පාරිශුද්ධ උපෝසතය දෙපැත්තකට දෙකක් තියෙනවා. ඊළඟට අදිෂ්ඨාන. එතකොට දැන් අපි ඒක දැනගත යුතුම කාරණයක්. දැන් සංඝ උපෝසතය කියන සුත්තෝද්දේශය නම් ওই ක්‍රමයටම ඉතින් සම්පූර්ණයෙන් පාමොක් උදෙසීමනේ. නිදාන උද්දේශය, පාරජික උද්දේශය ආදී වශයෙන්. ඊළඟට අර දෙවෙනි තැනට එනකොට තුන්නමක් දෙනමක් හිටියොත් අන්න එක වෙනස් වෙනවා. තුන්නමක් හිටියොත් ඤත්තිය තියලා ඔවුන් අඤ්ඤමඤ්ඤ උපෝසතේ කියලා ඒකට කියන්නේ. ඤත්තිය තියලා සුනාතුමේ ආයස්මන්තෝ අජ්ජපෝසතෝ පන්න රසෝ හෝ චතුද්දසෝ හෝ එහෙම දාලා යදායස්මන්තානම් පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පාරිශුද්ධින් උපෝසතං කරියම්. ඒක වෙනසක් තියෙනවා. තුන්නමක් ඉන්නකොට ඤත්තිය තියෙනවා. අර සුනාන්තුමේ ආයස්මන්තෝ කියන්නේ ඒක තමයි. ඒකත් හරි වැදගත්. පාලි භාෂාවේ තියෙන ඒක වචන, ද්විවචන, බහුවචන ඔච්චරයි තියෙන්නේ. ද්විවචනයක් නෑ පාලි භාෂාවේ ඔච්චරයි තියෙන්නේ. දැන් අපි සංස්කෘතයට ගියාට පස්සේ නම් නරහ, නරව්, නරාහ, වෘක්ෂ, වෘක්ෂව, වෘක්ෂා ඒක වචන, ද්විවචන, බහුවචන කියලා තුනක් තියෙනවා. පාලියේ ඒක වචන බහුවචන විතරනේ තියෙන්නේ. දැන් මෙතන ද්විවචනයක් තියෙනවා. ඒ කියන්නේ ආයස්මා, ආයස්මන්තෝ, ආයස්මා, ආයස්මන්තා, ආයස්මන්තෝ කියලා. එතකොට දැන් මෙතන තුන්නමක් පොහොය කරනකොට ඒ ඔතන තමයි එන්නේ. ඊළඟට අර පිරිවස්මානත් ආදී ආරෝචනය කරනකොට තුන්නමකට ආරෝචනය කරනකොට අහම් බන්තේ සම්බෝලාන මේ සුනා මේ කියන මේ ධාරෙන්තෝ පරිවසාමි. එතකොට කියන අන්තිමකේදී කියනවානේ සංඝාදිශේෂ ආපත්‍යෝ ආපජ්ජින් ආපත්‍ය පරිඥා නජානාමි කියලා ගිහිල්ලා වේදේති ආයස්මන්තෝ මන් ධාරෙන්තෝ කියලා කියනවා. ආයස්මන්තෝ දැන් එක නමක් නේ ඉන්නේ
ආයස්මා ධාරේතු. දෙනමක් නම් ආයස්මන්තා ධාරෙන්තු. ධාරෙන්තු. තුන්නමක් නම් ආයස්මන්තෝ ධාරෙන්තු. ඒ කියන්නේ මම මෙහෙම පිරිවෙසක් පුරනවා ආරෝචනය කරන නැත්නම් මානතක් හරි ඒක ආයස්මතුන් වහන්සේ දැනගන්නාසේක්වා. දෙනමක් නම් ආයස්මතුන් වහන්සේලා දැනගන්නාසේක්වා. තුන්නමක් නම් සිංහලට ඒක වෙනස් කරන්න බෑ. ආයස්මතුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා දැනගන්නාසේක්වා. එතකොට හතර නමක් නම් සංඝෝ මං ජානාතු. එතකොට ඕකේ පොය කරනකොටත් ඒ වගේ තුන්නමක් නම් ඉන්නේ එතනදී ඤත්තිය තබනකොට ඔය කියන මේ ද්විවචනය ඔය කියන බහුවචනේ පාවිච්චි වෙනවා. ඒක වචන ද්විවචන බහුවචන. ඕක බහුවචන. ආයස්මන්තා කියන එක බහුවචනේ ද්විවචනේ විදිහට සලකන්නේ. ද්විවචනේ විදිහට. දෙන්නෙකු ගැන කියනකොට ආයස්මා එක්කෙනෙකු ගැන කියනකොට ආයස්මන්තෝ තුන් දෙනෙකු ගැන කියනකොට ඊට පස්සේ ඉතින් ඔක්කොම බහුතරේ සම්බහුල. ඉතින් ඔන්න ඔය විදිහට එතනත් ඒකේ තියෙනවා. එතන ඒ විදිහට සුනන්ත මේ ආයස්මන්තෝ යද අජ්ජපෝතෝ පන්න රසෝ ආයස්මතුන් වහන්සේලා මා කියන දේ අසත්වා ඒක ඉතින් බාලාය හිටියත් වැඩි හිටිය අය හිටියත් ආයස්මන්තෝ තමයි. මොකද ඒක විනය කර්මවලදී ඒක වෙනස් කරන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේ අවසාන කාලයේදී වදාලේ වැඩිහිටියන්ට මේ ආවුසෝ කියලා කතා කරන්නට එපා. තමන්ට වඩා උපසම්පදායෙන් බාලායට ආවුසෝ කියලා කතා කරන්න කියවනේ. නමුත් පෙළේ එන තැන්වලදී අපට විනය කර්මවලදී වෙනස් කරන්නට බෑ. ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම කුඩා ස්වාමීන් වහන්සේ නමක් තුන් නමක් පොය කරන තැන මේක කියන්න තියනවා කිව්වොත් එහෙම සුනාතු මේ බන්තේ ආයස්මන්තෝ සුනාතු මේ බන්තේ ආයස්මන්තෝ සුනන්තු මේ බන්තේ ආයස්මන්තෝ යදායස්මන්තානම් පත්ත කල්ලං කියලා එහෙම තමයි දාන්න වෙන්නේ. ඒක වචන ද්විවචන බහුවචන විදිහට එන විදිහට. ඒක හරිය විශේෂ තැනක්. මොකද ද්විවචනයක් කියලා පාලියේ තියෙන එකම තැන ඔතන. ඒ නිසා ඒ විදිහට අර සිංහලයේ ණය කියනකොට මූර්ධජ ණයන්නත් එක්කලා එක වචනයනේ මූර්ධජ ණයන්නෙන් පටන් ගන්න තියෙන්නේ. ඒකට ඒවට විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. එතකොට ඒ කියන දෙනමත් තුන්නමක් ඉන්නකොට පොහොය කරන එකේ තුන්නමක් ඉන්න විදිහට කරන්නේ. ඒ විදිහට ඤත්තිය කියන දැනුවත් කිරීම කරලා තුන්නමම වුණොන්ට කියා ගන්නවා. පරිසුද්ධෝ අහම් බන්තේ පරිසුද්ධෝති මන් ධාරේත. අනික් ස්වාමීන් වහන්සේ අපි බුද්ධ රක්කිත ධම්ම රක්කිත සංඝ රක්කිත කියලා තුන්නමක් ඉන්නවා කියනකොට බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ කියනවා පරිසුද්ධෝ අහං ආවසෝ පරිසුද්ධෝති මන් ධාරේත. ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේ කියනවා පරිසුද්ධෝ අහම් බන්තේ. අතන පරිසුද්ධ අහං ආවසෝ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ වැඩි හිටියානේ. උන්වහන්සේ දෙවෙනියට ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේ කියනවා පරිසුද්ධෝ අහම් බන්තේ පරිසුද්ධෝති මන් ධාරේත. ඊළඟට සංඝ රක්කිත ස්වාමීන් වහන්සේ පරිසුද්ධෝ අහම් බන්තේ පරිසුද්ධෝති මන් ධාරේත කියලා ඔක තමයි ක්‍රමය. දෙනමක් ඉන්නකොට පරිසුද්ධෝ අහම් බන්තේ එහෙම නැත්නම් පරිසුද්ධෝ අහං ආවසෝ පරිසුද්ධෝති මන් ධාරේහි. වැඩිහිටි ස්වාමීන් වහන්සේට කියනවා නම් ධාරේත. ඔන්න ඔය විදිහට තමයි එතකොට සූත්තුද්දේශය කියන පාමොක් උදෙසීම තුන් නමක් ඉන්නකොට කරන ක්‍රමය දෙනමක් ඉන්නකොට කරන ක්‍රමය එක නමක් ඉන්නවා නම් ඉතින් ආපත්‍ය සහිතව නම් පොය අදිෂ්ඨාන කරගන්න කියලා නැහැ. මුත් අපට ඕකේ ගියවර සාකච්ඡාවේදී ආවනේ සභාගාපත්‍ති පත් වෙලා තියෙනවා නම් ඒක පොය කිරීම අඩාල කරගන්නට යොදා ගන්නට එපා. සභාගාපත්‍ති නැති භික්ෂුවක මුණ ගැහිච්ච වෙලාවේදී අපි ආපත්‍යයට ඒ වරදට පාපෝච්චාරණය කරලා සුදුසු පිළියම් කරගනිමු කියලා ඒක කතිකා කරගෙන පාමොක් උදෙසන්න කියලා කියවනේ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනකොට උපසම්පදා එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා කියලා මට ආපත්‍යක් වෙලා තියෙනවා මට අද අදිෂ්ඨාන පොය කරගන්නට බෑ කියලා එහෙම කියන්න බෑ. මොකද අපිට දැන් විනය අනුව තියෙනවානේ පිරිකර 1000ක් හම්බ වෙනවා සංඝිකව. ඒක 19ක් හිටියා නම් අපලෝකණය කරන්නට ඕනේ. ඒ අනුව ඒ 19 කැමැත්ත අනුව කෙරෙන්නට ඕනේ. හැබැයි එක නමක් හිටියොත් ඒ පිරිකර 1000ම උන්වහන්සේට කැමති දෙයක් කරන්න පුළුවන් විනය අනුකූලව. ඒතර ඒ නිසා අපට ඒ කියන කාරණාත් එක ගත්ත හැකි එක ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට ආපත්‍යක් වෙලා තිබුණා කියලා පොහොය අදිෂ්ඨාන කරන්න එක බාධාවක් නොකරගත යුතුයි කියන එක යුක්තියුක්තයි. අනිකුත් විනය පරාසයන් එක්කලා ගලපලා ගත්තට පස්සේ සංසන්දනය කරලා ගත්තට පස්සේ ඒ නිසා ඔන්නෝම තමයි සංඝෝපෝසතය සුත්තුද්දේශය ඊළඟට පාරිශුද්ධ උපෝසතය අර විදියට අඤ්ඤමඤ්ඤ උපෝසතය ඊළඟට මේ එක තනියෙන් කියන ඒත් ඒවා පාරිශුද්ධියකම ඒක දෙපැත්තට බෙදෙන්නේ ඒකමයි. ඊට පස්සේ ඒක පුද්ගල උපෝසතයට ආවට පස්සේ අර විදිහට අදිෂ්ඨාන උපෝසතය.
අන්නම තමයි ඔය ටිකේ තොරතුරු. ඉතින් මේවා අර කවදාකවත් අහලා නැති කෙනෙකුට ටිකක් සංකීර්ණ බවක් පේන්නට පුළුවන්. නමුත් කීප වතාවක් අහනකොට තේරුම් ගන්නට බැරි වෙන එකක් නෑ. මොකද ගොඩක් මේ සරල කරලානේ අපි මේ කතා බහ ඉස්සරහට ගෙනියන්නේ. ඔව්. ඔබටත් සමහර විට මීට පෙර නොඇසූ විනය කරුණු අලුතින් වෙන්නට පුළුවන්. තාක්ෂණික වශයෙන් අපි ප්‍රයෝජන ගැනීම වශයෙන් ඔබට මේ සාකච්ඡා මේ විනය කරුණු අලුත් විනය කරුණු ඔබට මේ සාකච්ඡා නැවත ශ්‍රවණය කරලා නැවත අහගෙන ඔබට මේ තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. Tamanගේ දැනුම දියුණු කරගන්නට පුළුවන්. ඒ වාගේ මේ වැඩසටහන් තුලින් ඔබට ඉස්මතු වන ගැටලු ඔබ අපගේ YouTube channel එකෙහි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි ඉදිරි සාකච්ඡා වටවලදී ඒවාට ප්‍රමුඛත්වය දීලා අපගේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. මෙතන මේ ඉදිරියට යන්නට පෙර ආතුව මට වෙන ගැටලුවක් මතුවුණා. අර මේ පිරිවෙස් මානත් ආරෝචනයේදී ස්වාමින් වහන්සේ දැන් ශාසනයෙහි මේ කර්ම වාක්‍ය ආදී උච්චාරණය හරි වැදගත් කොට සලකනවා. එතකොට මේ ආරෝචනයේදී අපි හිතමු පාලි භාෂාව පිළිබඳ ව්‍යක්ත බවක් අඩු යම් ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙසක් සමාදන් වෙලා පිරිවෙසක් හෝ මානතක් සමාදන් වෙලා පුරලා ආරෝචනයේදී අර ආයස්මා ආයස්මන්තා ආයස්මන්තෝ මේ පද මොකක් හරි අතපසු වීමකින් හෝ ගැටලුවක් වෙලා ඒක වෙනසක් වුණොත් ඒක ඒ පිරිවෙසට බලපෑමක් වෙනවද? නෑනේ. එහෙම නැතිනම් කියනවානේ. ගංගාවත් දෙගොඩ තලනකොට මේ පැත්තේ ඉන්නවා හාමුදුරු කෙනෙක්. එහා පැත්තේ තවත් උපසම්පදා හාමුදුරු කෙනෙක් ඉන්නවා. මෙහි ඉඳලා කියනවානේ මම පිරිවෙසක් පුරනවෝ කියන්න ආරෝචනේ හරි කියනවනේ ඉතින්. ඒ වගේ මේ පුංචි මේ බොළඳ දේවල් බුද්ධ දේශනාවේ ඇත්තේ නැහැ. මේක මනසත් එක්ක මේ මනෝකේන්ද්‍රීය දහම. ඒ නිසා එහෙම එක්කෙනාට කියන්න පුළුවන් කිව්වට ඒක ප්‍රායෝගික නැහැ. ඒක දාර්ශනික නැහැ. ඒ නිසා එහෙමනේ කියන්නේ. එහා පැත්තේ යනවා පිරුණොත් මේ පැත්තේ ඉඳලා කියන්න මේ අරවා කියන්න බෑ. අර ටික ඔක්කොම කියන්න පුළුවන්ද? මේ පරිවාසන සමාධියයි වත්තන් සමාධියයි පරිවාසන සමාධියයි වත්තන් සමාධියයි පරිවාසන සමාධියයි කියලා හිටන් අහම් බන්තේ සම්බෝලා සංගායසේස ආපත්‍ය ආපාජින් ආපත්‍ය පරියන්තන ඥානාමි රත්ති පරියන්තන ඥාන අරහමුදුරන්ට ඉදීද මේ දෙගොඩ තලා ගන්න වතුරේ අර පැත්ත එහා පැත්ත ඉඳගෙන අනික ඔය කියන්නේ ඔක්කොම ඇහැයිද අනික ඒ නිසා එහෙම ඒ විනාඩි 5ක් විතර යන ඔක්කොම කියන්නේ ගියාට පස්සේ දැන් මුලාය පටිකස්සනයක් වාය කරලා එනවනම් මේ විනාඩි 10ක් විතර යනවා. ඒ නිසා මේකේ මුඛ්‍ය පරමාර්ථය කියන්නේ පිරිවෙසක් කැඩෙනවා කියලා කියන්නේ අනාරෝචනා රාත්‍රී ඡේදය වෙන බලපාන කාරණා තියෙනවනේ. එතකොට මේ විපවාසෝ අනාරෝචනා ආදි වශයෙන් තියෙනවනේ. එතකොට ආරෝචනය දැනුවත් නොකිරීමනේ. මොකද්ද මේ දැනුවත් නොකරන්නේ? තමා පිරිවෙස් පුරනවා කියන එකනේ මේ වාක්‍ය පුරා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ මුඛ්‍ය කාරණේ කියනවා. හමුදුරනේ මම පිරිවෙසක් පුරනවෝ ඇති. එතකොට ඒක අනාරෝචනා කියන පිරිවෙස් පුරණ එක අවලංගු වීමට ඒක බලපාන්නේ නැහැ. මානත පුරණ එක අවලංගු වීමට ඒක බලපාන්නේ නැහැ. එහෙමයි. දැන් ආරෝචනයේ මුඛ්‍ය පරමාර්ථය කියන්නේ සංගවන්නේ නැහැ කියන අර්ථය එන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔව්. අපි නැවත සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වුණොත් අටකථාචාර්යන් වහන්සේ මෙතකින් මේ උපෝසතය පිළිබඳව මේ පදේ පිළිබඳ විස්තර කතනය අවසන් කරනවා. අතුරු මෙතන ආපත්‍ති විනිශ්චයක් අටකථාචාර්යන් වහන්සේ ඉස්මතු කරනවා. එත්තාවතා නව උපෝසතහා දීපිතා හොಂತಿ තේසු දිවස මේ උපෝසතය නැවත මේ ආකාරයට නව වැදෑරුම් කොට විස්තර කරලා ඒ අතුරින් මෙතනට අදාළ වෙන්නේ කොයිකද කියලා තේසු දිවස වශයෙන් අපි සාකච්ඡා කරන උපෝසතය දිවස වශයෙන් පන්න රසිකෝ කාරක වශයෙන් සංඝූපෝසතෝ කතබ්බාකාර වශයෙන් සුතුද්දේශෝති ඒවන් තිලක්කන සම්පන්නෝ උපෝසතෝ දිතබ්බෝ කියලා අදාළ වන කොටස වෙන් කර හඳුන්වා දීලා තියෙනවා. ඉන් අනතුරුව තස්මින් පවත්තමානේ උපෝසතං අකත්වා තදහුපෝසතේ අඤ්ඤං අභික්ඛුකං නානා සංවාසකේහි වා සබික්ඛුකං ආවාසං අනාවාසං වා වාසත්තාය
අඤ්ඤත්‍ර සංඝේන අඤ්ඤත්‍ර අන්තරායා ගච්ඡන්තස්ස දුක්ඛටං හෝති. මෙතන මේ ආපත්‍ය විනිශ්චයක් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. දුෂ්කට ආපත්‍යක්. උපස්ථක්කන්ද කියලා ලොක්කොට මොක විස්තර වෙනවා. ඒ කියන්නේ පොහොය කරන එදවස තියෙනවානේ. තදෝ පොහොයත් කියන්නේ පොහොය කරන එදවස. එදවස කියනවා කාරණා කීපයක් ඔතන කියන්නේ. සමාන සංවාසක භික්ෂුන් වහන්සේලා නැත්තම් විනය කර්ම කරන්න බෑනේ. එතකොට එකට ඒ කර්මාදිය කරන්නට බෑ. එතකොට දෘෂ්ටි වශයෙන් වෙනස්, කර්ම වශයෙන් වෙනස්. දිට්ඨි නානා සංවාසක, කම්ම නානා සංවාසක තියෙනවානේ. එතකොට නානා සංවාසක භික්ෂුන් වහන්සේලා යම් තැනක ඉන්නවා නම් සමාන සංවාසක භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න මේ තැනින් එතෙන් යන්න එපා කියනවා. පොහොය කරන දවසේ යන්න එපා කියලා කියනවා. මොකද ඒක කරගන්න භික්ෂුන් වහන්සේලා නැහැ කියන එක නානා සංවාසක කියලා කියන්නේ. විවිධ අදහස් තියෙන විවිධාකාරයෙන් කර්ම කරන ධර්මයට විනයට පටහැනිව. ඒ නිසා යන්න එපා කියලා කියනවා. ඊළඟට සබික්කුක ආවාස අබික්කුකෝ ආවාසෝ නගන්තබ්බෝ. භික්ෂුන් වහන්සේලා සහිත ආවාසයෙන් එදා යන්න එපා කියනවා වෙන භික්ෂුන් වහන්සේලා නැති ආවාසයකට. කොහොමද මේ පොය කර්මය කරගන්නේ? යන්න එපා කියලා කියනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා සහිතව මිසක රහිතව යන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ විනය එදා පොය කරන දවස කියලා කියන්නේ එහෙම පොය කර්මය කරගන්න බෑනේ එතකොට. ඒක තමයි මෙතන කියන්නේ. එහෙම කරනවා නම් ඒ කියන්නේ දුෂ්කටයක් වෙනවා කියනවා. මගේ හැරලා යන්න බෑ එතකොට පොය කරන දවසට. අඤ්ඤත් අන්තරාය කියලා. ඔව් අන්තරාය. ඒ කියන්නේ අර දසවිධ අන්තරාය නැතුව යන්නත් බෑ. අන්තරායක් තිබුණා. දැන් ජීවිත අන්තරායක්, බ්‍රහ්මචර්ය අන්තරායක් වගේ දෙයක් අපි කිව්වොත් දැන් අපි කොටි කලබල කාලේ අම්පාරට වෙලා ඉන්නවා. ඒ කාලේදී අපට අපි උදේ කාලේ ඉන්නවා පොය කරන දවසේ දැන් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කීප නමක් අපි කියමු කෙතින් ලොකු හාමුදුරන්ට තමයි මේ තර්ජනේ තියෙන්නේ. අනික හාමුදුරන්ට ඒ තර්ජනේ නැහැ. එතකොට අපි කියමු දැන් ලොකු හාමුදුරන්ට තර්ජනේ තියෙනවා මෙහෙම කොටි එනවා කියලා මොන ක්‍රමෙන් හරි දැනලා තියෙන ලොකු හාමුදුරන්ට අනතුරක් කරන්න. ආන් ජීවිතාන්තරාය. ඒ නිසා අනික් ස්වාමීන් වහන්සේලා ඉන්න උපසම්පදා මේ ස්වාමීන් වහන්සේලාට සේනාසනෙන් වෙන භික්ෂුන් වහන්සේලා නැති තැනකට හරි නානාවාසක තැනකට හරි යන්න පුළුවන්. ඒතර අන්තරාය ඒකයි. ඉතින් අර යනවා නම් අර අනික් සාමාන්‍ය තැනක යනකොට අර අඤ්ඤත්‍ර භික්ඛු සංඝේන. භික්ෂු සංඝයා අත්හැර දාලා යන්න බෑ අර වාගේ අන්තරායක් නැතිව. අඤ්ඤත්‍රකෙන් භික්ෂුන් වහන්සේලා හැර යන්න බෑ කියලානේ. භික්ෂුන් වහන්සේලාගෙන් තොරව යන්න බෑ. හැබැයි අන්තරායක් තියෙනකොට භික්ෂුන් වහන්සේලාගෙන් තොරව ගියත් ඒ කියන්නේ අඤ්ඤත්‍ර අන්තරාය කියලා කිව්වේ. අනතුරක් තියෙනවා නම් ගියට වරදක් ඇත්තේ නැහැ. මොකද ජීවිතය රැක ගන්නට ඕනේනේ. ඒකයි. ඒ බුදුරජාණන් වහන්සේ මහා මානුෂ්‍ය පැත්ත. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ. ඔව්. මෙතෙක් එතකොට අපි මේ උපෝසතේ පිළිබඳ බොහෝ පුළුල් අර්ථ විවරණයක් සිදු කරගත්තා. ඉන් අනතුරුව අට්ඨකථාචාර්යයන් වහන්සේ කියන ඉස්මතු කරනවා මේ පුබ්බ කරන පුබ්බ කිච්ච ඔබට දැන් මේ පද යම් හුරුවක් ඇති. පුබ්බ කරන පුබ්බ කිච්ච කියන මෙන්න මේ අවස්ථා දෙකේදී එතනදී ඉස්මතු කරනවා ඒවන් ද්විහි නාමේහි නවවිධං පුබ්බ කිච්ඡං දසිතං. මේ කියන ලද පුබ්බ කරන පුබ්බ කිච්ච අවස්ථා දෙකේදී නව වැදෑරුම් ඒ උපෝසතයේ විනය කර්මයට අදාළ පූර්ව කෘත්‍ය කටයුතු නවයක් ඉස්මතු කළා සිදු කළ යුතුයි කියලා. ඊට පස්සේ මෙතනදී කිං සංඝස්ස පුබ්බ කිච්ඡං කියලා මේ දේශකයන් වහන්සේ උපෝසතයේදී විචාරනවා. කිමෙක්ද සංඝයාගේ මේ පූර්ව කෘත්‍ය මේ පිළිබඳව විචාරනවා. එතනදී මේ අට්ඨකථාචාර්යයන් වහන්සේ ඒක විස්තර කරනවා. මෙන්න මේ කාරණා පිළිබඳව තමයි මේ දේශකයන් වහන්සේ විචාරන්නේ කියලා. ඒවන් ද්විහි නාමේහි නවවිධං පුබ්බ කිච්ඡං දස්සිතං කිං තං කතන්ති පුච්ඡති. නහි තං අකත්වා උපෝසතං කාතුං වට්ටති. තස්මා තේරේන ආනත්තේන අගිලානේන භික්ඛුනා උපෝසතහගාරං සම්මජ්ජි තබ්බං පානියම් පරිභෝජනියං උපට්ඨපේ තබ්බං ආසනම් පඤ්ඤාපේ තබ්බං පදීපෝ කාතබ්බෝ අකරන්තෝ දුක්ඛටං ආපජ්ජති තේරේනපි පතිරූපං ඤත්වා ආනාපේ තබ්බං කියලා මෙතනත් ආපත්‍ය විනිශ්චයක් ඊළඟට අනකරන ආකාරය පිළිබඳව විස්තරයක් හැඳින්වීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් උතන හැම වෙලාවෙම කියනවානේ තේරාදෙය්‍යම් පාතිමොක්ඛං කියනවානේ. ලොකු ස්වාමීන් වහන්සේලාට තමයි අයිති ප්‍රාතිමෝක්ෂය කියලා. එතකොට උතන කියන්නේ තෙරුන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ
කියන විදිහට ප්‍රධාන ස්වාමීන් වහන්සේ නියම කරන කෙනා විසින් භික්ෂුව විසින් ඒ ඇමදීම් කටයුතු ආදී සිද්ධ කළ යුතුයි කියලා කියනවා. මොකද මේක බරපතල කටයුත්තක්. එතකොට එහෙම අණ කළාට පස්සේ නියම කළාට පස්සේ යාට නොකර ඉන්නට බෑ. මොකද තෙරුන් වහන්සේ නියම කරන්නේ එයා සුදුසුයි, එයාට හැකියාව තියෙනවා කරන්න. ඒ නිසා ඒ සීමාව ඇමදීම් කටයුතු, පානීය පරිභෝජනීය පෑන් ගෙනල්ලා තැබීමේ කටයුතු ඒ සියල්ලක්ම තෙරුන් වහන්සේ කියන විදිහට කරන්න කියලා. මොකද ඒක හරි සම්භාවනීය බරපතල කටයුත්තක්. ඒක අපට අපි දුටුවා. මම සාමාන්‍යයෙන් පණ්ඩිත ස්වාමීන් වහන්සේට තරහා යනවා දැකලා තියෙන එකම අවස්ථාව ওই අවස්ථාව විතරයි. මම දැකලා නැහැ ඔච්චර ගල්දුවේ හිටියට තරහ යනවා දැකලා නැහැ. එක දවසක් පාමොක්කු දේශනකොට අපට වසක් 15 හිටපු ආයස්මතුන් කෙනෙකුට පාමොක්කු දෙසීම ඇවිල්ලා තිබුණා. ඒ පාමොක්කු දේශනකොට සම්පූර්ණයෙන් හොද්දටම වැරද්දුවා. ආයි කියන්නේ වචන මං හිතනවා 50ක් 60කට වඩා වැරද්දුවා. මම ප්‍රාතිමෝක්ෂයේ උදෙසන්න ඉස්සරලා දවසේ එන්න කියලා මංගාව ප්‍රාතිමෝක්ෂයේ උදෙසවලා වචන 10කට වඩා වරද්දනවා නම් දෙන්නේ නැහැ පාමොක්කු උදෙසන්න. එතකොට මෙතන වචන විශාල ප්‍රමාණයක් මේ අත්ත වැරද්දුවා. මම එදා තමයි දැක්කේ පණ්ඩිත ස්වාමීන් වහන්සේට තරහ යනවා. මම ඒ වෙනදා ඒ දෙයක් නෑ නම කියනවා මිසක පණ්ඩිත ස්වාමීන් වහන්සේට එහෙම තරහ යනවා දැකලා නැහැ. එදා පණ්ඩිත ස්වාමීන් වහන්සේ පොහොය කරලා ඉවරනකොටම මොකද අර කියපු මේ විකාරේ කොහොමද මේ කියලා මේ ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ මේ මහ තෙරුන් වහන්සේට අයිති දෙයක්, මේ ස්තවීර යන් වහන්සේලාට අයිති. අපි මේ පුරුදු වෙන්න කියලා දුන්නාට පස්සේ මෙහි ඇවිල්ලා විකාර කියවනවා කියලා දෙන්න එපා ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ දිසාන පුරුදු වෙනකන් කියලා ස්වාමීන් වහන්සේ සැරටම කතා කරා. මේ එතකොට ඒකෙන් පේනවා මේ ඒකට කොච්චර ගරුත්වයක් තැබිය යුතුද. ඉතින් ඒ ගරුත්වය තබන නිසා ඒ ගරුත්වය ඒ විදිහට එන්නේ අර පුබ්බකර්ණ පුබ්බකිච්ච පත්තකාල්ලා කියන මේ කාරණා ඔක්කොමත් එක්ක ඒ පසුබිම තුලින් තමයි ඒ නිසි ගෞරවය ප්‍රාතිමෝක්ෂයට ලැබෙන්නේ. ඒක සෙල්ලමක් නෙවෙයි පාමොක්කු දේශනාවක් කියන්නේ. ඒකයි ඒ කියන්නේ තෙරුන් වහන්සේ නියම කරන කෙනා කල යුතුයි. එහෙම නොකරනවා නම් ඒ නොකරන කෙනාට අපත්‍යක් වෙනවා. එහෙම සන්නස. ඔව්. එතකින් මේ උපෝසතේ කියන පදේ පිළිබඳව සහ එහි ආපත්‍ය විනිශ්චය තමයි අටකථාචාර්යන් වහන්සේ ඉස්මතු කරලා තියෙන්නේ. ඉන් අනතුරු මේ ඡන්ද පාරිශුද්ධිය පිළිබඳ ඔබට මතක ඇති ගියවර සාකච්ඡා වාරයේදීත් ස්වාමීන් වහන්සේ මේ ඡන්ද පාරිශුද්ධිය පිළිබඳ ලොකු අර්ථ විවරණයක් කළා. ඔබ මීට පෙර සාකච්ඡාව හා සම්බන්ධ වෙන්න ඔබට එහිදීත් මේ ඡන්ද පාරිශුද්ධි පිළිබඳ විවරණය ලැබෙවි. මෙතනදී අපි මේ ග්‍රන්ථයේ පිළිවෙලට සම්බන්ධ වන නිසා මෙතන ඡන්ද පාරිශුද්ධිය පිළිබඳ යම් විස්තරයක් තිබෙනවා. ඡන්ද පාරිශුද්ධීති එත්ත උපෝසත කරණත්තං සන්නිපතිතේ සංඝේ බහි උපෝසතං කତ୍වා ආගතේන සන්නිපතිට්ඨානං ගන්්වා කාය සාමග්ගින් අදෙන්තේන ඡන්தோ දාතබ්බෝ යෝපි ගිලානෝවා හෝති කිච්ච පසුතෝවා තේනාපි පාරිශුද්ධින් දෙන්තේන ඡන්தோපි දාතබ්බෝ කතං දාතබ්බෝ ඒකස්ස බික්කුණෝ සම්තිකේ ඡන්දං ධම්මි ඡන්දම් මේ හර ඡන්දම් මේ ආරෝචේ හීති අයමත්හෝ කායේනවා වාචායවා උභයේනවා විඤ්ඤාපේ තබ්බෝ ඒවං දින්නෝ හෝති ඡන්தோ. මේ ආදි වශයෙන් මේ ඡන්දය සහ පාරිශුද්ධිය පිළිබඳව එක ආරෝචනය කරන ආකාරය පිළිබඳ විස්තරයක් මෙතන සඳහන් වෙනවා සාමාන්‍යයෙන්. එතකොට ඔගේ මේ දැන් ඔතන ඔය පාරිශුද්ධිය දෙනවා කියන්නේ පාරිශුද්ධිය දුන්නොත් ඒ භික්ෂුන් වහන්සේලාට ඒ සීමාව තුළ තව භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් එයාගෙන් පාරිශුද්ධිය ගෙනාවා නම් උපෝෂ්ඨ කර්මය විතරණය කරන්න පුළුවන්. එතකොට ඡන්දයක් දෙන්න තමයි වෙනත් විනය කර්මයක්, අබ්බාහනයක් ආදී විනය කර්මයක් කරන්න පුළුවන්. අපලෝකනයක් වුණත් කරන්න පුළුවන් ඡන්දයක් දෙන්න. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ පාරිශුද්ධින් දෙන්තේන ඡන්දාන්ති ධාතුන් අනුජානාමි අත්ති සංඝස්ස සංඝකම්මං කියලා වදාළේ. පාරිශුද්ධිය දෙනකොට මහණෙනි ඡන්දයක් දෙන්න. මොකද සංඝයාට සංඝයාගේ කටයුතු තියෙනවා පොහොය කිරීමට අමතරව කියලා බුදුරජාණන් වහන්සේ තනදී වදාලා. ඉතින් ඒ විදිහට ඡන්දය දෙනකොට දෙන ක්‍රමයක් තියෙනවා. ඒක නිල වශයෙන් ඡන්දං ධම්මේ ඡන්දං මේ හර ඡන්දං සංඝස් ආරෝචේහි කිවත් කමන්නේ, ඡන්දං මේ හර කිවත් කමන්නේ. එතකොට අදාළ භික්ෂුවේ ඡන්දය සහ පාරිශුද්ධිය දෙන්නට ඕනේ. එතකොට අතන කියන්නේ දැන් ඡන්දය දෙනකොට පාරිශුද්ධිය නොදුන්නත් හරි.
මොකද හේතුව හැබැයි පාරිශුද්ධිය දුන්නේ නැත්නම් අදාළ භික්ෂුව පොහොය කළා වෙන්නේ. දැන් ඔතන කියනවානේ පිටින් පොහොය කරලා ආපු අය කියලා. එතකොට ඒ අය ඡන්දය දුන්නත් ඇති අරගොල්ලන්ට විනය කර්මයක් නේ ඒක. මේ පොහොය කිරීම කියන්නේ. ඒ නිසා ඒක තමයි ඔතන ඔය කියන්නේ එතකොට. ඒ කියන්නේ මේ සාමග්‍රිය, සාමූහිකත්වය, මතභේද අවම කිරීම ඒවා තුලින් මේක ඉස්සරහට යා යුතුයි කියන එක තමයි ඔය හැම තැනකදීම කියන්නේ. ඒ සාමූහිකත්වයේ කාය සාමග්‍රිය, චිත්ත සාමග්‍රිය කියන සාමූහිකත්වය කියන එක තමයි ඔය තැන හැම තැනකින්ම ඉස්මතු වෙන්නේ. එහෙමයි. මෙතන යෝපි ගිලානෝවා හෝති කිච්ච පසුතෝවා තේනාපි පාරිශුද්ධි දෙන්තේන ඡන්දෝපි දාතබ්බ. මෙතන මේ ගිලන් කියනකොට කිච්ච පසුතෝ කියනකොට මොන වපසරියක් තුලද? ගිලන් කියනකොට යන්න බැරි තරමටම. දැන් අපි කියමුක බද්ධ සීමාවක වාගේ තට්ටු කීපයක් තියෙනවා. එතකොට යම් තැනක ගිලන් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් වෛද්‍යවරු කියලා තියෙනවා මේ හමුදුරුවන්ව උස්සන්න පෙරලන්නවත් එපා. අන්න ඒ වගේ අවස්ථාවකදී උන්වහන්සේ ඡන්ද පාරිශුද්ධ දෙකම දෙන්න කියලා කියනවා. කිච්ච පසුතෝවා කියලා කියන අපි කියමුකෝ දැන් පොහොය කරන දවසක් උපසම්පදා පින්කමක් ළඟ එනවා, සිවුරු මහනවා, පාත්‍ර පුච්චනවා, ඒ වගේ සංඝයාගේම කටයුත්තක් එතකොට. අන්න ඒ වගේ අවස්ථාවකදී පොහොය කිරීමට ඡන්ද පාරිශුද්ධිය දීලා කිච්ච පසුතෝ කියන්නේ ඒක තමයි. සංඝයාගේම කටයුතු වල යෙදිලා ඉන්නවා නම්, ඒවට යොමු වෙලා ඉන්නවා නම්, කාර්ය බහුලව ඉන්නවා නම් එබඳු අවස්ථාවකත් අර කියන ඡන්ද පාරිශුද්ධිය දෙන්න කියලා. එතකොට ඡන්දය දෙනකොට ඕන විනය කර්මයක් සංඝයාට කරගත්ත හැකි. පාරිශුද්ධිය දෙනකොට ඒ ස්වාමින් වහන්සේත් හොය කළා වෙනවා. ඉන් අනතුරුව අයමත්තෝ කායේනවා වාචායවා උභයේනවා විඤ්ඤාපේ තබ්බෝ කියලා. වචනයෙන්ම කියලා අවධාරණයක් නැහැ නේද? කියනවානේ කොලේක ලියලා වුණත් දෙන්නට පුළුවන් එතකොට. කොලේක ලියලා මගේ ඡන්දේ පාරිශුද්ධිය ගෙන යන්න, මගේ ඡන්දේ පාරිශුද්ධිය දෙනවා කියලා ලියලා දෙන්නට පුළුවන්. ඉතින් අංග චලනයෙන් නම් ඉතින් කියනවා කියන එක එච්චර ප්‍රායෝගිකවත් නැහැ. එහෙම අවශ්‍යත් නැහැනේ. ඉතින් කතා කරන්න බැරි මොකක් හරි ලෙඩක් වෙලා තියෙනවා නම් අංග චලනයෙන් දෙන්න පුළුවන්. ඒත් කොල කෑලක ලියලා දෙන්න පුළුවන්. අකුරු ලියන්නත් බැරි නම්, කතා කරන්නත් බැරි නම් අන්න ඒ වගේ කෙනෙක් තමයි ඉතින් කාය විඤ්ඤාතියෙන් අඟවන්නට ඕනේ මොකක් හරි ක්‍රමයක් කියලා මේ කියලා ඒ වගේ මොකක් හරි ක්‍රමයක් කියන්නේ ඒ වගේ දෙයකදී තමයි. එහෙම නැත්නම් ලියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වචනයෙන්ම කියන්නට පුළුවන්. ඒක තමයි එතනදී කියන්නේ මේ. ඉතින් කයින් වචනයෙන් දෙකෙන්ම දැන් අපි දැන් පැවතුත් දෙසලා චන්දන් ධම්මී පාරිශුද්ධින් ධම්මී චන්දම්මේ හර ඡන්ද පාරිශුද්ධින් මේ හර කියලා දෙනකොට එතකොට වචනයෙන් කරන්නේ එතකොට. ඉතින් ඒ නිසා තමයි කියන්නේ කයින් එක ප්‍රකාශ කරන්නත් පුළුවන්, වචනයෙන් අඟවන්න ප්‍රකාශ කරන්නත් පුළුවන්. දොරටු දෙකම සම්බන්ධ කරලා කාය වාක් දොරටු දෙකම සම්බන්ධ කරලා කරන්නත් පුළුවන් කියන එක තමයි කියන්නේ. එහෙමයි. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ කලින් විස්තර කරපු කාරණේමයි අකතූ පෝසතේන පන ගිලානේනවා කිච්ච පසුතේනවා පාරිශුද්ධි දාතබ්බා කතං දාතබ්බා ඒකස බික්කුණෝ සන්තිගේ පාරිශුද්ධින් ධම්මි පාරිශුද්ධින් මේ හර පාරිශුද්ධින් මේ ආරෝචේ හීති අයමත්තෝ කායේනවා වාචායවා උභේනවා විඤ්ඤාපේ තබ්බෝ කියලා මේ පාරිශුද්ධිය ලබා දෙන ආකාරය. ඒවන් දින්නා හෝති පාරිශුද්ධි කියලා මේ පාරිශුද්ධිය පිළිබඳව එතනදී විස්තර වෙන්නේ. තම්පන දෙන්තේන ඡන්දෝපි දාතබ්බෝ උත්තං හේතං භගවතා අනුජානා භික්ඛවේ තදහෝ පෝසතේ පාරිශුද්ධින් දෙන්තේන ඡන්දම්පි ධාතුන් සම්ති සංඝස්ස කරණීයං. ස්වාමීන් වහන්සේ මීට කලින් මේ කාරණේ ඉස්මතු කරලා අපිට තේරුම් කරලා දුන්නා. මෙතනදී මේ අදහස් කරන්නේ දැන් උපෝසතේ කරලා ඉන්න අනතුරුව සංඝයාගේ යම් විනය කර්ම අවශ්‍යතාවයක් ඉස්මතු වුණොත් කියන අර්ථයද සන්නස? ඒක තමයි. නැත්තම් ආය පාරක් කරදරයිනේ. ගොඩක් වෙලාවට පිරිවෙසක් ගන්න එකක්, මානතක් ගන්න එකක්, අබ්බහණයක් කරන එකක්, පොහොය කරන දවසට බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේලා සමහර පිටින් පවා වඩිනවනේ. අද සංඝ පිරිස රැස් වෙනවා, සංඝ සන්නිපාතයක් තියෙනවා. අද මට පිරිවෙස ගන්න පුළුවන්, මානත ගන්න පුළුවන්, මූලාය පටිකස්සණය කර ගන්නට පුළුවන්, අබ්බහණය කර ගන්නට පුළුවන් යන ආදි වශයෙන් කල්පනා කරලා වඩිනවනේ. ඒ නිසා ඒ වෙලාවේ ආය පාරක් දුවගෙන එනවට වඩා එක වෙලාවෙම දුන්නාට පස්සේ ඔක මහන්සියක් ඒකයි කියන්නේ පාරිශුද්ධිය දෙනකොට ඡන්දයක් දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒක සිද්ධියක් පැන නගින්න නැතුවම බුදුරජාණන් වහන්සේ වදාළා ඒක. එහෙමයි සනස. මේ මෙතනදී විස්තර වෙන්නේ මේ ඡන්ද පාරිශුද්ධිය කියන පදේ පිළිබඳව. එහිදී අටකථාචාර්යන් වහන්සේ මේ කාරණේ අවසන් කරනවා මේ ආකාරයට.
තත්ථ පාරිශුද්ධිදානං සංඝස්සපි අත්තනෝපි උපෝසත කරණං සම්පාදේති කියලා ඡන්ද දානං සංඝස්සේව උපෝසත ඡන්ද දානං සංඝස්සේව උපෝසත කරණංච ශේෂ කිච්ඡන්ත සම්පාදේති අත්තනාපන උපෝසතෝ අකතෝ හෝති තස්මා පාරිශුද්ධින් දෙන්තේන ඡන්දෝපි දාතබ්බෝ පුබ්බේ උත්තම්පන සුද්ධික ඡන්දං වා ඉමං වා ඡන්ද පාරිශුද්ධින් ඒකේන බහුන්නම්පි ආහාරිතුම් වට්ටති සචේපනසෝ අන්තරාමග්ගේ අඤ්ඤම් භික්ඛුම් පස්සිත්වා යේසං තේන ඡන්දෝවා පාරිශුද්ධිවා ගහිතා තේසංච අත්තනෝ ඡන්ද පාරිශුද්ධින් දේති තස්සේව ආගච්ඡති ඊතරාපන බිලාල සංකලික ඡන්ද පාරිශුද්ධි නාම හෝති සා න ආගච්ඡති තස්මා සයමේව සම්නිපතිත්තානං ගන්්වා ආරෝචේතබ්බා සචේපන සංචිච්ච ඡන්දං නාරෝචේති දුක්ඛටං ආපජ්ජති ඡන්ද පාරිශුද්ධි පන තස්මින් හත්ත පාසං උපගත මත්තේ යේව ආගතා හෝති කියලා මේ ආපත්‍ය විනිශ්චයකුත් අවසානයේදී විස්තර කරනවා. වැල් යන්න බෑ. අපි කියමුකෝ දැන් බුද්ධ රක්කිත හාමුදුරන්ට මොකක් හරි වැඩක් තියෙනවා හරි අසනීප වෙලා හරි බුද්ධ රක්කිත හාමුදුරුවෝ ධම්ම රක්කිත හාමුදුරුවන්ට දෙනවා මගේ ඡන්ද පාරිශුද්ධිය සංඝයාට දෙන්න කියලා ඡන්දම් මේහර පාරිශුද්ධි මේහර යන ආදි වශයෙන් ඡන්දම් ධම්මි පාරිශුද්ධි ධම්මි ඡන්ද පාරිශුද්ධි මේහර කියලා දුන්නාට පස්සේ එතකොට දැන් ධම්ම රක්කිත හාමුදුරුවෝ ඒක ඇරයි යන ගමන් සංඝ රක්කිත භික්ෂුව මුණ ගැහෙනවා. සංඝ රක්කිත භික්ෂුව දැන් අපි කියමුකෝ ධම්ම රක්කිතට බුද්ධ රක්කිතයි සීල රක්කිතයි ගුත්ත රක්කිතයි තව තව හාමුදුරුවෝ ගොඩාක් මේ ඡන්දේ ටික ගෙනහිලා දෙන්න කියලා මගේ ඡන්දෙත් දෙන්න ගෙනහිලා මගේ ඡන්දෙත් දෙන්න 19ක්ගේ ඡන්ද දැන් ධම්ම රක්කිත අරන් එනවා කියන්නකෝ. ඒ අරන් එනකොට ධම්ම රක්කිතට මුණ ගැහෙනවා සංඝ රක්කිත පොය කරන්න යනවා. එතකොට ධම්ම රක්කිත සංඝ රක්කිත හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මේ මෙතන ඡන්ද 10ක් තියෙනවා අහවල් භික්ෂූන්ගේ මගේ ඡන්ද පාරිශුද්ධි දෙනවා අර හාමුදුරුවන්ගේ ඡන්ද පාරිශුද්ධි දෙනවා සංඝයාට එක සැල කරන්න කියලා. එතකොට කියනවා ධම්ම රක්කිතගේ ඡන්ද පාරිශුද්ධිය නම් සංඝ රක්කිත අතේ යනවා. නමුත් අර අනිත් බුද්ධ රක්කිත ආදී අර 10 දෙනාගේ ඡන්ද පාරිශුද්ධිය ගෙනියන්න බෑ ධම්ම රක්කිතට වැල් යන්න පුළුවන් කමක් නැහැ මේ සංඝ රක්කිතට. ධම්ම රක්කිත ගියා නම් තමයි ඒක හරියන්නේ. කියනවා ඉතින් මේ බලලගේ බෙල්ලේ දන් වැලක් බැඳලා තියෙනවා නම් බලලා ගියොත් තමයි දන් වැලත් ඇදගෙන එන්නේ. බලලා ගියේ නැත්නම් දන් වැල එන්නේ නැහැ. එතකොට ඒ නිසා එහෙම වටේ මාරු කර එහෙම කරන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි එතනදී කියන්නේ. ඉතින් ඒක හරිනේ එතකොට නැත්තම් ඉතින් කොළොප්පම් වැඩක් බවට පත් වෙනවනේ. හරි වැඩක්. එතකොට දැන් ඔක්කොම භික්ෂුන් වහන්සේලා වටේ කැරකිලා එක එක්කෙනාට කියලා අන්තිමට 10 දෙනෙක්ගේ ඡන්දය 10 දෙනෙකුට මාරු වෙවි ගිලත් ඒගොල්ලෝ තමයි යරයන්නේ. ඒක නිකන් මේක කොළොප්පමක් බවට පත් වෙනවනේ. ගරුගාම්භීර බවක් නැහැනේ. එක්කෙනෙකුගේ අතේ ඡන්දේ පාරිශුද්ධිය අරිනවා වගේ නෙවෙයිනේ. ඒ නිසා එහෙම කිව්වා. එතකොට ඒක ගෙනිච්චට පස්සේ සංඝයා අත්පස් එකතු වුණාට පස්සේ කෙලින්ම කියන්නට ඕනේ. මේ පුබ්බකරණ පුබ්බකිච්ච ਵਿਚාරණට ඉස්සරලා පත්තකාලය ගැන කියන්නට ඉස්සරලා කියන්නට ඕනේ මේ අහවල් බුද්ධ රක්කිත හාමුදුරුවන්ගේ මේ ධම්ම රක්කිත සංඝ ගැලපෙන විදිහට කාගේද ගෙනාවේ. එතකොට කියන්නට ඕනේ මේ අහවල් හාමුදුරුවන්ගේ ඡන්ද පාරිශුද්ධිය ගෙනාවා කියලා කියන්නට ඕනේ. එහෙම කීවට පස්සේ තමයි ඉතින් අරකේ අහනවනේ ඡන්ද පාරිශුද්ධි ඡන්දාරහණං බික්ඛූණං ඡන්ද පාරිශුද්ධි ආහාරණං කතංකින් කියලා. ඒ අහනකොට එතෙක් වෙලා ඉන්න බෑ කල්ැතුව කියන්නට ඕනේ. එතකොට මොකද අර පුච්චක සාමය මේකින් දෙගොල්ලෝ ඉන්නවනේ. මේ ප්‍රාතිමෝක්ෂ උදේසන භික්ෂුවයි ප්‍රශ්න විචාරණ භික්ෂුවයි. එතකොට මේ උදේසන භික්ෂුව අහනවනේ එතකොට. අහනකොට උත්තර දෙන්නට ඕනේනේ. ඡන්ද පාරිශුද්ධි ගෙනාවද කියලා. මේ ගොළු බේත් බීලා වගේ ඉඳලා හරියන්නේ නැහැ. දැන නොකිය හිටියොත් දුෂ්කටයක් වෙනවා. ඉතින් නිින්ද ගිහිලා හරි නොවුනොත් දුෂ්කටයක් නම් වෙන්නේ නැහැ ඉතින්. නිින්ද ගියොත් ගිහිලා සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ සීමාවට ගිහිලා විනාඩි 5 යන්න ඉස්සලා කිරන්න පටන් ගන්නවා. අපිත් දැකලා තියෙනවා. ඉතින් එහෙම නෙවෙයි මේක වගකීමක්නේ බාර දෙන්නේ. ඒක ඇවිල්ලා කියන්න කියලා කියනවා නොසලකිල්ලෙන් නොකිය හිටියොත් දුෂ්කටයක් වෙනවා. අර වගේ කටයුත්තකින් වුණොත් ඉතින් දුෂ්කටයක් වෙන්නේ නැහැ ඉතින්. එහෙමයි සර්. ඔව් අද දවසේදීත් අපි මේ අරණක සරණ විනය සාකච්ඡා මාලාවෙහි 5 වෙනි සාකච්ඡාව පුරා හෝරා 1:00කට ආසන්න කාලයක් ඔබ සමග ඒකාත්මිකව මේ විදිහට සම්බන්ධ වුණේ. සාකච්ඡාව අවසන් කරන්නටත් කාලය පැමිණ ඇති බැවින් මින් ඉදිරියට තියෙන මාතෘකාව තරමක් විස්තර මාතෘකාවක් බැවින් මෙතකින් අදට નિયમિત විනය සාකච්ඡාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
ඔබට මේ සාකච්ඡා මාලාවට පෙර අප විසින් සිදු කරන ලද සාකච්ඡා YouTube චැනලය හරහා සම්බන්ධ වීමෙන් ඔබට එහි ඉස්මතු කරන ලද විනය කරුණු උද්ඝාණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සාකච්ඡා මාලාවේදී ඔබට යම් ගැටලුවක් යම් විනය කාරණයක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා නම් ඔබ ඒ පිළිබඳ අපට දැනුම් දෙන්න YouTube channel එක හරහාම අපි ඉදිරි සාකච්ඡා වටවලදී එය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කොට ඒ සඳහා විනිශ්චය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසන් කරන්නට පෙර ආතුව අප තවත් පණිවිඩයක් සිහිපත් කරනවා. ඔබට අපගේ කිනිතුලාගල තේරවාද ධර්ම මේ YouTube channel එක හරහා ඔබ බලාපොරොත්තු වන උතුම් තේරවාදී ත්‍රිපිටක ධර්මයේම ආවරණය වෙන ලෙස අපි වැඩසටහන් පිළියෙල කරලා ඉදිරිපත් කරනවා. එහිදී ඔබට සෑම දිනකම උදෑසන කාලයේදී හිමිදිරි උදෑසන අභිධර්ම පිටකයට අදාළව ගරු නායක ස්වාමින් වහන්සේගේ දේශනාවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම හැම දවසක්ම අර්ථයෙන් ධර්මයෙන් දැහැමි සිතිවිල්ලකින් ඔබට ආරම්භ කරන්නට අපි සුපසන් අරණ නමින් ධර්මචින්තා වැඩසටහන් මාලාවක් සෑම දිනකම උදෑසන කාලයේදී ඉදිරිපත් කරනවා. ඔබට ඒ තුලින් මේ ධර්මයත් සමගම ජීවිතයේ ප්‍රබෝධමත්ව ගත කරන්නට ආරම්භ කරන්නට ඒ ශක්තියක් වනු ඇති. ඒ හා සමගත් ඔබ සම්බන්ධ වෙන්න. ඒ වගේම පාලි භාෂාව බොහෝ දෙනෙක් හරි කැමති මේ ත්‍රිපිටකයේ පාලි භාෂාව පිළිබඳ Tamanගේ දැනුම පුළුල් කරගන්න. ඒ සඳහාත් අපි අරණක විවරණ නමින් පාලි භාෂාව පිළිබඳ වැඩසටහනකුත් අපගේ සේනාසන වාසී ස්වාමින් වහන්සේ නමක් ඉදිරිපත් කරනවා. ඊළඟට ඔබට සමත විදර්ශනා පිළිබඳ උනන්දුවක් තිබෙනවා. ඒ සඳහා අපි විසුද්ධි මාර්ගයේ අසුර කරගෙන ධර්ම සාකච්ඡාවක් මේ YouTube channel එක හරහා ඉදිරිපත් කරනවා. ඒ වගේම පිරිත් දේශනා ඔබ අප සෑම දෙනාම නිතර භාවිත බහුලීකృత කරන මේ පිරිත් දේශනා පිළිබඳ පැහැදිලි විස්තර කතනයක් සාකච්ඡා මේ ආදී වශයෙන් ත්‍රිපිටකය සහ පාලි භාෂාව පිළිබඳ හාත්පස අවබෝධයක් ලබා ගැනීමට අපගේ වැඩසටහන් ඔබට මේ YouTube channel එක හරහා සම්බන්ධ කරගෙන ඒ තුලින් ඔබගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ සෑම කටයුත්තක් කිරීමේදීම ඒ සඳහා අපිට දෙස් විදෙස්හි සිට බොහෝ දෙනා ඉදිරිපත් වෙලා මෙහි බරපැන් සඳහා උදව් උපකාර කරනවා. අපි ඒ අයවත් පුණ්‍යානුමෝදනා පූර්වක මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ අයගේ අතහිත දීම මත අපිට මෙය ඉදිරියටත් කරගෙන යන්නට ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේම මේ විදිහට මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී තිරේ පිටුපස් අපගේ සේනාසන වාසී අමිතිරගල ස්වාමීන් වහන්සේ ඒ වගේම දිනේෂ් ප්‍රියංකර අපේ සහෘදයා ඒ අයගේ ලොකු කැපකිරීමක් මේ වැඩසටහන ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්නට මේ විදිහට ඔබට සමීප වන්නට ඒ අයත් ලොකු මෙහෙවරක් අපිට සිදු කරලා දෙනවා. ඒ වගේම මේ සියලුම කටයුතු වලදී මූලිකත්වයේගෙන අපිට අර්ථයෙන් ධර්මයෙන් මේ හැම දෙයකටම අපිට අවවාද උපදෙස් දෙමින් කටයුතු කරන අපගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතිපූජනීය තල්ගමේ සුධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙයක් කටයුතු අතර තත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා අවවාද කරමින් සේනාසනවල ඒ කටයුතු වලට අවවාද අනුශාසනා කරමින් මහා මෙහෙවරක් සිදු කරන්නේ. ඉතින් අප වෙනුවෙන් අනුකම්පාවෙන්මයි මේ සියෑම දෙයකටම උන්වහන්සේ දිවා රැ නොබලා වෙහෙසෙන්නේ කැප වෙන්නේ. එහෙමනම් අපි සෑම දෙනාම මෙත් සිත් පෙරටුව මේ සෑම සිළු දෙනා ආශිර්වාද කරමු. විශේෂයෙන්ම අද දවසේදීත් අපගේ මේ සාර සංග්‍රහය විනය සාකච්ඡාවට අපගේ විනය මණ්ඩපයට වැඩම කොට වදාළ සේනාසනාධිපති අතිපූජනීය තල්ගමේ සුධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප කළ සියලු කුසල් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් ස්වාමින් වහන්සේ තවදුරටත් අපටත් සංගමොක් මාර්ගය පෙන්වා දෙමින් ස්වාමින් වහන්සේගේ සංගමොක් මාර්ගයත්
පිළිසකර කරගන්නට සමෘද්ධ කරගන්නට මේ කුසලයත් ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එහෙමනම් නැවත වාරයකදී මේ අරණක සරණ විනය සාකච්ඡාවෙහි 6 වෙනි දිගහැරුම හා සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සෑම සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි. වෙන මොනාගමේද වෙන මොන දර්ශනයේද මොන විද්‍යාවේද මේ වගේ ක්‍රමයක් තියෙන. ඒ විස්සෙනුත් ඕනනම් මවකුසේ හිටපු කාලයත් අයින් කරලා දාලා අවුරුදු 18න් විතරේ පැත්තෙන් බලනකොට උපසම්පද වෙනවා. මෙහෙම යන්න බෑ මේ ගමන.